right එහෙනම් නැවතත් සියලු දෙනාටම අද උදෑසන කියමින් අද මම පන්තිය පටන් ගන්නවා. අද අපි කතා කරන්නේ we are going to talk about indirect speech නමුත් නොහොත් reported speech යන පාඩම. So what is this indirect speech or reported speech means? Indirect speech යක් යනු reported speech යක් යනු මේ කෙලින්ම 9 වසරට නම් අලුත්ම පාඩමක්. ඕපදූප කීම just like ඕපදූප. This is a ඕපදූප lesson. මේකේදී අපි තනිකර කරන්නේ කෙලින්ම ඕපදූප තමයි. මම කියන එක පැහැදිලිනේ. අපි කෙනෙක් කියපු දෙයක් තව කෙනෙකුට ගිහිල්ලා කියනකොට ඔන්න මේ පාඩම සම්බන්ධ වෙනවා. කෙනෙක් කියන දෙයක් අපි තව එක්කෙනෙක් එක්ක ගිහිල්ලා කිව්වොත් ඒක indirect speech කියලා කියනවා. නැත්නම් reported speech කියලා කියනවා. දන්නවනේ report කරපුනේ reported speech කියලා කියනවා. හැදෙලි. ඒතකොට එක්ක indirect speech නැත්නම් reported speech කියන මාතෘකා දෙකම මේකේ ගෑවිලා එන්න පුළුවන් එක තැන්වල. එතකොට සමහර විට එක්කෙනෙක් කියපු දෙයක් විතරද සර් ගිහිල්ලා කියන්නේ තව එක්කෙනෙකුට. එක්කෙනෙක් කියපු දෙයක් විතරද ගිහිල්ලා කියන්නේ. දැන් මම පියුමි චේතනාට කියනවා පියුමි ඔයා ලස්සනයි කියලා. පියුමිට ලැජ්ජ හිතිලා මේ පොළොව පවුරු ගාලා ඉවර වෙලා අර මාපට ඇඟිල්ලේ අම්මට ගිහිල්ලා කියනවා පියුමි සර් කිව්වා මම ලස්සනයි කියලා. සර් කිව්වා මම ලස්සනයි කියලා. අන්න indirect speech කියන පාඩම සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? නැත්තම් මං කියනවා මට බඩගිනි කියලා. මට බඩගිනි කියලා. සංජනා ගිහිල්ලා කියනවා අම්මට බලන්නකො සර් අම්මේ ඌ පාන්දර ඇවිල්ලා මේ අපිට කියනවා බඩගිනි කියලා. අන්න indirect speech පාඩම සම්බන්ධ වුණා. හැදෙලි? එතකොට කියන දේවල් විතරද මෙතන සම්බන්ධ වෙන්නේ? දැන් මම නෝ පෙන්නනවා බඩ පෙන්නනවා. එතකොට හිතේ බඩ එකක් මොකද්ද දන්නේ නැහැ කියලානේ. අන්න ඔහොම කියලා එම පෙන්නුවොත් සමහරවිට හිතෙනවා මෙයාට බඩගිනි කියලා. නේ? එවනේ එතකොට කවිෂා ගිහිල්ලා කියන අම්මේ සර් කියනවා යාට බඩගිනි කියලා. අපි කියන්නේ නෝම් පෙන්නන්නේ කියන්නේ නැහනේ. නෝම් පෙන්නන්නේ එතකොට දන්නවා සර් කියනවා යාට ඔළුවේ අමාරුවක් තියෙනවා කියලා. ඔළුවේ රිදෙනවා කියනවා. නේ? පැහැදිලිද? සමහරවිට පෙන්නන්නේ නෝම් පෙන්නනවා. සර් කියනවා යාට නිදිමතයි කියලා. මහන්සි කියලා. ඔය පෙන්නන දේවල් වෙන්නේ. එතකොට කියන දෙයක්ම විතරක් නෙමෙයි indirect speech කරන්න පුළුවන්. පෙන්නන දේවලුත් වෙන්න පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. sannivedanaya වෙන්න ඕන. කෙනෙක්ගෙන් තව කෙනෙකුට මූණට මූණ සිද්ධ වෙනවා. ඒ මූණට මූණ සිද්ධ වෙච්ච එක තව එක්කෙනෙකුට ගිහිල්ලා කියනවා. මේ ආගෙන ඉඳලා මේ බලාගෙන ඉඳලා ඒක ගිහිල්ලා ඔය වෙන එක්කෙනෙකුට කියනවා. හරිද? ඔකට තමයි අපි indirect speech නැත්නම් directed speech කියන පාඩමින් කියන්න හදන්නේ. ඒතර අනිවාර්යයෙන් යම් ප්‍රකාශයක් නැවත ප්‍රකාශ කරන්න යම් වචන කීපයක් වාක්‍යයක් තව කෙනෙකුට ගිහිල්ලා පවසන්න අපි මේ පාඩම දැනගෙන ඉන්න ඕනේ. ඒ ඉඳන් indirect speech කියන පාඩම ඉතාමත් වැදගත් පාඩමක් ඉංග්‍රීසි යන ගමනේදී. It is most important especially in spoken විශේෂයෙන් කතා කරන and more when you are writing stories කතා ලියද්දී we have to write stories in exams නේ O level වල ලියන්න වෙනවා grade 10 grade 11 වල ලියන්න. So when you are writing stories දැන් අපි කතාවක් කියනවා ආච්චි කෙනෙක් හිටියා ආච්චි මොකක් කර කියාගෙන ඇවිල්ලා එක කොටසක් කියනවා ආච්චි පුතාට කිව්වා ආච්චිට දැන් වයසයි කියලා. ආච්චි පුතාට කිව්වා දැන් ආච්චිට වයසයි කියලා.
එතකොට අන්න ආච්චි කිව්වා පුතාට ආච්චිට වයසයි කියලා. අන්න බලන්න. ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් වලින් ලියන්න ඕනේ. පුතා ඇහුවා ඇයි ආච්චි එහෙම කියන්නේ කියලා. පුතා ඇහුවා ඇයි ආච්චි එහෙම කියන්නේ? මක්කයි ආච්චි එහෙම දොඩන්නේ කියලා ඇහුවා. අන්න ඉන්ඩිරෙක්ට් ස්පීච්. ආච්චි කිව්වා උඹට කියලා වැඩක් නෑ පුතේ කියලා. අන්න ඉන්ඩිරෙක්ට් ස්පීච්. ඔන්න ඔහම යනවා ඉතින්. නේ ඕක පැහැදිලිව දැනගත්තු නැති අපේ දරුවෝ ලියනවා ඒකේ ඩිරෙක්ට් ස්පීච් එක දාලා අනලා දානවා. ඩිරෙක්ට් ස්පීච් දාලා ලියන්නත් පුළුවන් තැන් තියෙනවා. නමුත් අනලා දානවා. හරි කොහමද? එහෙනම් අපි පාඩමට ප්‍රවේශ වෙමු. මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරේ what is direct speech. එතකොට සරලව කියනවා නම් කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙකුට ගිහිල්ලා කියනවා නම් ඒක indirect speech බවට පත් වෙනවා. නැත්නම් reported speech කියලා කියනවා. මේකේ ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. there's a process. ඒ process එක පොඩ හදාගෙන යන්න වෙනවා. Okay, let's see. අපි කියව indirect speech. Okay. Right. So now you can see the screen. එතකොට අපි දැන් බලන්න යන්නේ indirect speech කියන පාඩමේ ආරම්භයේ ඉඳන් මොකද වෙන්නේ මොකද විය යුත්තේ කියන එක තමයි බලන්න හදන්නේ. හරි. එන මාතෘකාව ලියා ගන්න reported speech නොහොත් indirect speech. Reported speech නොහොත් indirect speech. කියලා මාතෘකාව. අපි ආයෙත් යන්න ඕනද? කවුද මේ? කවුද ඔය? තරුසිද? නෑ එපා නෝට් තියන එලියන්න එපා. නෑ මොනාරි විශේෂ යමක් අවුනොත් සටහනක් කරගන්න. එහෙම ලොකු විශේෂයක් වෙන එකක් නෑ. ඇයි දන්නවද? හැම විශේෂ දෙයක්ම ඔයගොල්ලන්ටත් කියලා තියෙනවා. හැබැයි මන් දන්නේ ස්ලයිඩ්ස් දාලා ඉගෙනනවද කියලා දන්නේ නැහැ තරුෂිලට. ක්ලාස්. එහෙමද? එමුනම් මෙච්චර ගැටලුවක් නැහැ අහගෙන ඉන්න මොනාරි ගැටලු තියෙනවා නම් ඕන්න පොඩ්ඩක් නිදා ගන්න ආය නැගිටලා බලන්න. එහෙම දාලා මේක මේ පොලිෂ් කරගන්න විතරයි 9 වසර අය තමයි ඈරිලාම ඉන්න ඕනේ වතුර පාරක් හරි මූණට ගහගෙන ඉන්න වෙනවා. right. Reported speech. අද ලොකු කොටසක් කරන්න අපි පොඩි කොටසක් කරන්න නැත්නම් කොහොම අවුල් යනවනේ. අලමු යන ගමන. Reported speech. Okay. එතකොට reported speech කියනකොට අපිට පේනවා මෙතන තව වචනයක් තියෙනවා. indirect speech. ඒක අස්සේ තව වචනයක් තියෙනවා බලන්න direct speech. indirect speech කියන වචනේ ඇතුළෙම තියෙනවා direct speech කියලා වචනයක්. තියෙනවානේ direct speech කියලා වචනයක්. What is a direct speech? එන උපමාත්‍රකාවක් දාන්න direct speech. මුලින්ම අපි ඉගෙන ගන්නේ direct speech කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න එපා. indirect ඉගෙන ගන්න කලින්. direct speech. Direct speech. Right. Direct speech එකක් කියන්නේ ලියා ගන්න ඕනි නම් කෙනෙක් ඍජුව පවසන වචන ඕ ප්‍රකාශන කෙනෙක් ඍජුව කෙලින්ම ඒ කියන්නේ direct කියන ආවේ once direct words නැත්නම් sentences or statements කෙනෙක් ඍජුව පවසන නැත්නම් කෙලින්ම කියන වචන ඕ ප්‍රකාශන direct speech වේ. right. මොනවාද ඒ උදාහරණ? දැන් බලන්න මං වගේම සුදු එක්කෙනෙක් ඉන්නවා පින්තූරේ නේද? එයා කියනවා මොකක් හරි එකක්. දැන් මේ කියන දේ මොන ස්පීච්ද? direct speech. එයාගේ කටින්මනේ ප්‍රකාශ පාන්නේ. ඒකට සාමාන්‍ය ක්ලෝස් අප් එකක් හරි මොකක් හරි දාගෙන මැදගෙන ඉන්න වෙනවද දත්තනේ? අර චිත්‍ර මේ ඇඩ් වල කියන්නේ ලව් එකක් කියන්න උනත් හොඳට දත මැදගෙන යන්න ඕනේ. හොඳේ ක්ලෝස් අප් අර සුවඳ තියෙන එකක් නේ.
මතකයිනේ අඩේම කියලා දෙන්නේ අපිට එමය ඈ. හරි. එතකොට මොකද්ද මේ කියන්නේ? මොකක් කරයා කියනවා. යාගේ වචන අපිට අදාළ නැහැ නේ. අර බලන්න I am happy. දැන් මේ I am happy කියලා අර පුද්ගලයා ඔයා කියමුකෝ චාල්ස් කියලා. මේ චාල්ස් කියන පුද්ගලයා කියන I am happy කියන වචන ටික direct speech. එයාගේ මුවින්මයි ප්‍රකාශ වෙන්නේ. එයාගේම වචන වෙන කාගේවත් වචන නෙවෙයි. කෙලින් පැහැදිලිද? තව එකක් බලමු. මෙවත් මොකක් කර කියනවා. I can teach. මේකත් මොකද්ද? direct speech එක. direct 9 වසර කට්ටිය මොනවාරි තේරෙන්නේ නැත්නම් කතා කරලා ආන්න ඕනේ excuse me sir කියන්න මම උදව් කරනවා. මොනවාරි පැටලුණා නම් ආරම්භයේ ඉඳලම අඩුපාඩු හදාන්න. දැන් බලන්න 10 වසරේ සමහර අය මේ 11 වසරට ගියන් පස්සේ තේරෙන්නේ නැති අය ඉන්නවකො. එතකොට පරක්කු වැඩි. too late. ඉඳ 9 දිම අහගන්න. right. I can teach. එතකොට මේවා direct speech කියලා අපි සලකනවා. පැහැදිලි? ඕවා ලියන්න දෙයක් නැහැ. The way of writing direct speech එතන අර the මැකිලා තියෙන්නේ පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඒ කියන්නේ direct speech ලියන ආකාර කීයක් තියෙනවද? ලියන්නේ එන මාතෘකාව the දාගන්න උතන. The way of writing direct speech කියලා ඔයගොල්ලෝ ලියා ගන්න. The way of writing direct speech. direct speech ලියන ආකාර කියන ආකාර එකයි. කියන්නේ එකයි. ලියන ආකාර කීපයක් තියෙනවා. මේවා ලියා ගන්න. සිංහලෙන් ඔන්න ලියා ගන්න තේරෙන්නේ නැති අය direct speech ලියන ආකාර හොඳේ කියන ආකාර එකයි. ලියන්න පුළුවන් එක විවිධ ආකාර. කෙනෙක් අර කියන්නේ I am happy, I can teach කියන එක ලියන්න පුළුවන් ක්‍රම. right? බලන්න නිමල් I am hungry අර I am happy කියන එක හිතා ගන්නකො I am hungry. තොර නිමල් කියලා දාලා පොඩි ඉරි කෑල්ලක් දාලා ඔන්නම ලියන්න පුළුවන්. නැත්තම් තිත් දෙකක් දාන්නත් පුළුවන්. ඔයගොල්ලන් දන්නවනේ. අර ඩයලොග්ස් වල ලියන්නේ නේ දෙබස් වල ලියලා තියෙන මෙන්න මේව. පොඩි ඔන්නම දාලාද නේද? එහෙම වෙන්නත් පුළුවන්. හොඳේ. එහෙම වුණත් ඒකේ වැරද්දක් නෑ. ඒ දෙකම එකයි කියලා හිතා ගන්න. ඔන්න එක ක්‍රමයක්. නිමල් I am hungry. මේක එක ක්‍රමයක්. හරි දැන් ලියන්න එපා අහගන්න. ඊළඟට බලන්න නිමල් said නිමල් කිව්වා. නිමල් කිව්වා. දැන් එතන තියෙන විශේෂත්වයන් ගොඩක් තියෙනවා. පරිස්සමෙන් බලන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. නිමල් කිව්වා. නේද? කමාවක් තියෙනවා. inverted commas එකකින් පටන් අරගෙන inverted commas වලින් ඉවර වෙනවා. පළවෙනි අකුර කැපිටල් වෙනවා. පැහැදිලිද? මේක වඩා හොඳයි මෙන්න මේක අගට දානවා නම්. මෙතනින් එපා යන්න. නැවතී මෙතිද අගට දාගන්න. හරි? එතන බලන්න කමාවක් තියෙනවා. inverted commas තියෙනවා. full stop එකක් තියෙනවා. පැහැදිලිද? මේ තවත් ක්‍රමයක්. අර උඩ එකම තමයි. හොඳේ නිමල් අර කෑලි දාලා I am hungry ම තමයි. නිමල් said නිමල් කිව්වා. අය පොත්වල දැකලා තියෙන ඕන තරන්නේ. I am hungry. මේ මොන ස්පීච් ද? direct speech. ඊළඟට මේක ලියන්න පුළුවන් තවත් ක්‍රමයක්. බලන්න අර I am hungry පේනවනේ. හරිද? inverted commas ඒ ඔක්කොම තියෙනවා. දාලා අර said නිමල් කියලා දාලා. බලන්න. නිමල් said කියන එක අනිත් පැත්ත ගාලා said නිමල්. වෙනසක් තියනවද? ඔය තුනම එකමයි. ලියන ආකාරය වෙනස්. නේ? ලියන ආකාරය වෙනස්. එකම අයිස්ක්‍රීම් එක කන ආකාර වෙනස් නේ. තෙව කාලා කනවා, ඇඟිල්ල දාලා ඔන්නෝම අරන් කනවා, ස්පූන් එකකින් කනවා.
නේද? දිය කරලා එහෙමම වක් කරගන්නවා. ඔහොම කනවනේ ඒ වගේ තමයි මේක. එකම දේ ලියන ආකාර කීපයක්. තවත් තියනවාද? ආපහු I am hungry. අර inverted commas. නිමල් said. said නිමල්. නිමල් said. ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. නිමල් said නිමල්. ඔක්කොම එකයි. මෙච්චර දෙන්න පුළුවන් සර්. මීට වඩා ක්‍රමයක් නැද්ද? ඔව් තියෙනවා. මොකද්ද? අර නිමල්ගේ ලස්සන මූණ අඳිනවා. නිමල්ගේ ලස්සන මූණ අඳිනවා. හැබැයි එතන නිමල් කියලා දාන්න ඕනි පැත්තකින්. නිමල්ගේ ලස්සන මූණ ඇඳලා පැත්තකින් දාන්න ඕනි නිමල් කියලා. දාලා. ඔන්න ලියන ඔන්න ඕම අර දන්නවනේ. කතා කරනකොට දාන වචන අර ෂේප් එක දාලා ඇතුලේ ලියනවා. I am hungry කියලා. පැහැදිලිද? මේ තියෙන්නේ the way of writing direct speech or the different ways of writing direct speech. direct speech ලියන්න පුළුවන් විවිධ ක්‍රම. තාම අපි indirect speech එකට ගියේ නැහැ පුතේ. අපි පාඩමට ආවේ නැහැ තාම. පාඩමේ හඳුන්වා දීමක් කරන්න. විභාගෙට මේ ක්‍රම පහෙන් ඕන එකක් එන්න පුළුවන්. මීට වඩා අමාරු ඒවා එන්න පුළුවන් ඡේදයක් හැටියට එමු. මම මේ සරලව කියන්නේ. විභාගෙට දැනට 9 වසරයට එන්නේ මෙන්න මේ ක්‍රම පහෙන් එකක් 10 දිත් සාමාන්‍ය ඕම තමයි 11 දී තමයි පොඩ්ඩක් කෙම්මින් අඹරලා ගන්නෙ. ඒතකොට ඩිරෙක්ට් ස්පීච් විභාගෙට එන්න පුළුවන් ක්‍රම පහක් මේ තියෙන්නේ. ලියන ක්‍රම පහ. හැබැයි මේ නිමල් කියන එක කොහොමද කියන්නේ නැත්තේ? I am hungry. එච්චරයි. නිමල් කියන එක කියන්නේ නැත්තේ I am hungry. ඒ වචන ටික ලියන්න පුළුවන් ආකාර පහක් මේ තියෙන්නේ. පැහැදිලි? මොනාරි ගැටලු තිබුණොත් අහන්න. අය සද්ද නොකර ඉන්න එපා. භාවනා පන්තියක් එම නෙමෙයි මේක. This is not a meditation class, okay? This is your class. You have the right. අයිතිය තියෙන අහන්න දැනගන්න. හරි. එහෙනම් ලියා ගන්න ගැටලුවක් නැත්නම්. ලස්සන්ට ලියා ගන්න. සයිඩ් තියන්න ඕනේද? රූලක් වගේ අර අර ලියන්න. අය ලස්සන්ට විතරක්. සිග්නල් ඇති නිසා පන්තියට ජොයින් වෙන්න බෑනේ මනීෂා. සිග්නල් දෙවියන්ට වැඳලා නමස්කාරයක් කරගන්න එතකොට හරියනවා. ලිෂාදි ගැටලුවක් තියනවද? No sir. very good. තාත්තත් එක්ක උදේට පොඩ්ඩක් දුවන්න බැරිද ලිෂාදි? අනේ බෑ sir. තේජාන් පැහැදිලිද? තේජාන්? Yes sir. okay. ලසින්දු ලක්ෂාන් ගැටලුවක් තියනවද? නෑ සර්. එතකොට කියපු දේවල් විතරද ඔය විදිහට ලියන්න පුළුවන්? පෙන්නපු දෙයක් ලියන්නත් පුළුවන්. එහෙනම් අර සෙට් කියන වචනේ වෙනුවට වෙන මොනවා හරි දාන්න ඕනේ නේ. නිමල් ඉන්ඩිකේටඩ්. නිමල් ඉන්ඩිකේටඩ්. ඉන්ඩිකේට් කරනවා කියන්නේ පෙන්නනවා. නිමල් ෂෝවුඩ්. නිමල් පෙන්නුවා.
අන්න ඒ වගේ මොකක් හරි වචනයක් දාන්න පුළුවන් එතකොට. තේරෙනවද පුතේ? හරි එහෙම දාන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. ජනුදි සෙනුපම පැහැදිලිද ජනුදි? Yes sir. හොඳයි. සර් සිදුවෙච්ච දෙයක් දාන්න බැයිද? පුළුවන් ඕනි එකක්. ඕනිම වාක්‍යයක්. මේ මං නිකන් උදාහරණයක් විතරයි කියලා තින්නේ. තව ඉස්සරහට යනවා ගොඩක්. හොඳේ. මේ නිකන් උදාහරණයක් විතරයි. බලන්නකෝ දැන් කොච්චර දේවල් එනවද කියලා. සිදුවෙච්ච දේවල්, වෙන්න යන දේවල්. මේ පොතේ මැදට දැට්ටෙන්නේ නැද්ද සර්? නෑ තාම පුතා මෙන්සර් පුතා නේද? ඔව් සර්. ඔව් තාම මෙන්සර් පුතේ අපි ඉන්නේ ඩිරෙක්ට් ස්පීච් එකේ මෙන්සර්. අපි තාම ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට ගියේ නෑ මෙන්සර්. හොඳේ? පැහැදිලිද මෙන්සර්? ඒක තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ මේ තාම අපි ඉන්නේ පුතේ කෙනෙක් කියපු වචනයක් කොහමද ලියලා තියෙන්නේ කියන එක පෙන්නනවා විතරයි තාම. තාම අපි පාඩමට ගියේ නෑ ඇත්තටම. පැහැදිලිද? තාම පාඩමට ගියේ නෑ. බලමුකෝ අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට. සත්‍රුවන් පැහැදිලිද සත්‍රුවන්? ඔව්. උදානි පාරින්දියා සර්. තේරෙනව නේද? ඔව් සර්. හරි. සදීපා ආවද පන්තියට අද? ඔව් සර්. හරි. දැන් මම එක දෙයක් දැනගත්ත සතුටුදායක දෙයක්. මොකද්ද? පාඩමක් උගන්වන විට හැමෝගෙම මයික් ඇහෙනවා, නෙට්වර්ක් වැඩ කරනවා, උත්තර දෙනවා. හැබැයි ප්‍රශ්නයක් දීලා උත්තරයක් අහන්න ගියාම සිග්නල් නැහැ. හෙලෝ සර් ඇහෙන්නේ. ඔන්න වගේ. නේද? අද බලන්නකෝ හැමෝම උත්තර දුන්නා. කොච්චර හොඳද? right. එහෙනම් හරිනේ. ලියාගත්තනේ. දැන් අපි යන්නේ පුතේ indirect speech වලට. this is indirect speech. දැන් මෙච්චර වෙලා කිව්වේ direct speech ලියන්න පුළුවන් ආකාර. හොඳේ. ඒක කියන්නේ එක විදියයි. කියන්නේ එක විදියයි. ඒකයි මං කිව්වේ. right. අපි නිකන් උදාහරණයකට බලමු. දැන් මෙන්න මේක කතා කරොත් දැන් එක්කෙනෙක් කියනවා I love you කියලා. එතකොට මොකද්ද කියන්නේ? නිමල් අර කෑලි දෙක දැම්මා I love you. නිමල් said කමා දාලා inverted කමා දාලා I love you. inverted commas නැවසීමේ තිත. inverted commas I love you. inverted commas said නිමල්. inverted commas I love you. inverted commas නිමල් said. නැත්තම් මූණ දාලා I love you. ඔච්චරයි. තේරුණාද? ඕනි එකක් ලියන්න පුළුවන් එමේ. ඕනි එක. හරි. මොකක්ද direct speech කියන්නේ? What is the direct speech? මොකක්ද direct speech එක කියන්නේ? දැන් ඔය බලන්න පුතෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා නේ පුතෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා පුතා තාත්තට මොකක් හරි කියනවා the son is saying something නේ පුතා මොකක් හරි කියනවා මොකද්ද කියන්නේ I can sing මට සින්දු කියන්න පුළුවන් දැන් හොඳට තේරුම් ගන්න මේ පොඩ්ඩ මුල්ලේ ඉඳන් හරියට තේරුම් අරගෙන යන්න මට සින්දු කියන්න පුළුවන් පැහැදිලි එතකොට මම දැනගන්න කැමති මේ දුලංගා ඇහෙනවද Yes sir. දුලංගා මේ I can sing කියන්නේ මොන ස්පීච් එකක්ද කවුරු හරි දන්නේ කෙනෙක් දුලංගට උදව් කරන්න direct speech කවුද පුතේ මේ ටීචර් කියන නමින් ඇවිල්ලා ඉන්නේ කවුද ඒ ටීචර් අස අපේ තාත්තගේ කවුද අපේ තාත්තා ඔයා කවුද කවින්තු හරි කවින්දු සීලවංශද සර් රීනේම් කරගන්නද කවන්නෑ මම බැලුවේ කවුද කියලා ටීචර් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ කියලා හරියට කවන්න ඒක ප්‍රශ්නයක් නෑ මම නිකන් ඇහුවේ හරි හොඳයි එතකොට මම මොකද කිව්වේ දුලංගා තේරුණාද ඔය ඩෝල් නේද ඔය
එතකොට I can sing කියන එක පුතේ direct speech. මොන speech ද? direct speech. මේ පුතාගේ කටින්ම එන්නේ අර බලන්න මදිවට මයික් දාලත් කතා කරලා කියන්නේ. එතකොටත් තේරුම් ගන්න. direct speech. ඒක තාම යන්නේ direct speech. හොඳේ තාම indirect speech කියන. එතකොට තාත්තා ඔගේ ආගෙන ආවා එහෙමද පුතේ චෝයි පුතේ ආම් පුතේ උම්මා පුතේ කියනවා. ඇයි තාත්තට සතුටුයිනේ පුතාට සින්දු කියන්න පුළුවන් කිව්වම. මේ ඕකේ කියන එකත් එක විදියක මොන ස්පීච්ද? ඩිරෙක්ට් ස්පීච්. එයාගේ කටින්ම ඇරිලා තින්නේ. කට ඇරලා දැන් වහලා තින්නේ හොඳේ. පැත්තකින් ගිහිල්ලා එහෙම තින්නේ. ඕකේ කිය ඒකත් ඩිරෙක්ට් ස්පීච් තමයි. දැන් තාත්තා යනවා එහෙම්මම. අර බලන්න එහෙම්මම මං කිව්වේ ඇයි? ඒ වෙලේම යනවා. කොහොමද දන්නේ ඒ වෙලේම යනවා කියලා? ඇරිච්ච කට ඇරිච්ච විදියමයි. දාපු අත දාපුව විදියමයි. සාක්කුවේ දාගෙන තාම එහෙම්මමයි. එහෙනම් තාම එහෙම්මම අත දාගෙන යනවා දැන්. කොහෙද යන්නේ? උම්මා දීපු තාත්තා අම්මා ගාවට යනවා. පුතාට උම්මා දීපු හොඳේ. පුතාට උම්මා දීපු තාත්තා ඔන්න අම්මා ගාවට යනවා. හොඳයිනේ සතුටුයිනේ. පුතාට සින්දු කියන්න පුළුවන් කියන එක ඇහිච්ච තාත්තට සතුටුයි. අම්මත් එක්ක ඒක බෙදා හදා ගන්න යනවා. ගිහිල්ලා කතා කරනවා ආමිනි. නෝනේ. ඕයි. බලනවාකෝ අපේ පුතා කියනවා. මොනවද කියන්නේ යන්නේ? අපේ පුතා කියනවා උට සින්දු කියන්න පුළුවන් කියලානේ. අන්න indirect speech. දැන් direct speech මොකද්ද පුතේ? I can sing. මට සින්දු කියන්න පුළුවන් තාත්තේ. එහෙමද පුතේ? අම්මා ගාවට තාත්තා ගිහලා අම්මට කියනවා. නෝනේ පුතා කියනවා. ඇයි මම මේ කියනවා කියලා කියන්නේ? අර එවෙලේමයි. අර අතන කියපුක මෙතනට ඇවිල්ලා කියන වැඩි වෙලාවක් නැහැනේ. ලොකු අතීතයක් නැහැ උතන. අර සාක්කුවේ තාම අතනේ. නේ? ඉතින් son says that අන්න අපේ මොකද මෙන්ස පුතා ඇහුවා වගේ that කියන වචනය. son says that පුතා කියනවා අහහහහ කියලා. පුතා කියනවා කියන එකට says කියන වචනය නේ. පුතා කියනවා says. පුතා කියනවා යාට සින්දු කියන්න පුළුවන් කියලා අන්න that. එහෙනම් that කියන වචනේ මොකටද දාන්නේ? කියලා. නේ? පුතා කියනවා ඌට බඳින්න ඕනි කියලා. අර සින්දුවකුත් තියෙන්නේ අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට කියලා සින්දුවක් තියෙන්නේ අපි මැරිච්ච කවුද අපි සුනිල් පෙරරාගේ ඒ වගේ. නේ? එහෙනම් says කියන එකේ වචනෙන් කියන්නේ කියනවා කියලා. that කියන වචනෙන් කියන්නේ කියලා කියලා තියෙනවා. පැහැදිලි? පැහැදිලි? දැන් මොකොත් ලියන්න නැහැ. දැන් මේ මොකද්ද කියලා හඳුනගන්න. කොයිකද direct speech කොයිකද indirect කියලා හඳුනගන්න. කොතනද සිද්ධ වෙන්නේ? ආපහු පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒ කතාව. මේ පුතා කියනවා තාත්තට තාත්තේ I can sing. තාත්තා ඒක අහගෙන එවෙලේම ගිහිල්ලා නෝනට කියනවා අම්මට කියනවා. නෝනේ නේ son says that මොකද්ද කියලා කියනවා. සර් එතකොට හැම indirect speech එකම that පාවිච්චි කරනවද? මේමයි. තාම අපිට තියෙනවා පියවරවල් කීපයක්. ඒ පියවරවල් වෙනස් වෙනකොට ඔය that කියන එක වෙන වෙන වචන වලට වෙනස් වෙන ඉඩකඩ නෙවෙයි තියෙනවා. මම දැම්ම අර බය කරන්න කැමති නෑ. අපි ඉස්සරහට ඉගෙනගෙන යද්දි ඒ that කියන එක වෙනස් වෙනවා. ඇත්තටම වෙනස් වෙනවා. හැම indirect speech එකෙම that නෑ. එච්චරයි කියන්න පුළුවන් දැනට. හොඳේ? හැම indirect speech එකකම that නෑ. ඒක මතක තියාගන්න. මේ මොකද්ද මං කියන්න හැදුවේ? අර indirect speech කෙනෙක් කියන පණිවිඩයක් ගැන. අර කෙනෙක්ගේ ප්‍රසිද්ධිය කොච්චරක් සමාජගත වෙනවද කියන එක මං ඊයේ දැනගත්තා. යොහානි දක්ෂයි, හරි හොඳයි, සින්දු කියනවා, අනිත් මිනිස්සුත් සින්දු කියනවා. අර හොඳ වෙලාවට යොහානි කියන එක්කෙනා අනුන්ගේ හරි නේද? අනුන්ගේ හරි කෑලි ටිකක් අරගෙන
එක යාගේ කටාණ්ඩින් කියපු ඉඳලා යාගේ කටාණ්ඩේ තියෙන මොකක් හරි අර පවර් එකක් නේ ඇද ගැනීමේ හැකියාව ඉඳලා ජනප්‍රිය වුණා හැමෝම බැලුවා වීඩියෝ හරි හොඳයි නේ ඒවා හොඳයි නමුත් ඊයේ මට දෙරණ මගේ ෆෝන් එක දාලා තියෙනවා මට දෙරණ මැසේජ් දාලා තියෙනවානේ එකපාරට මැසේජ් එකක් එනවා මේ යොහානි රෝහල් ගත වෙලා කියලා මම බැලුවා යකෝ කවුද මේ යොහානි කියලා එතකොට මට මීටර උන්නේ එකපාරට රෝහල් ගත වෙච්ච එක මොකද්ද බලද්දි සින්දු කියද්දි මේව ගන්නකොට গিitarේ වැදිලා මෙන්න මෙතන පොඩ්ඩක් තැලිලා ඒකත් දැන් නිකන් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් වගේ මේකෙන් එනවා ෆෝන් එකෙන් එනවා අර গিitar එක ගන්නකොට මේ පොඩ්ඩක් තුවාල වෙලා වැදිලා තුවාල වෙලා නෙවෙයි පොඩ්ඩක් වැදිලා තැලිලා ඒක ප්‍රධාන ප්‍රවෘත්තියක් හැටියට එනවා මේ ටක් ගාලා මැසේජ් එක මිනිස්සුන්ට තියෙන අර වෙනසනේ අර මිනිහේ කකුලක් ඇද වෙලා ගියේ මිනිහා පව් ලෝක වාර්තාවක් තියලා රන් පදක්කම දිනාගෙන ආපු එක මේ ලෝක වාර්තාව ඒක එසේ මෙසේ කතාවක් නෙමෙයි ලෝක වාර්තාවක් ලෝකෙම්මනේ සිතන්නකෝ ඒකට ඒක පුදුම අමාරුව ඔය කරන්න බෑ ලේසියෙන් ඔය හිතුවට නේ අපි හිතන ලෝක වාර්තාවක් තිබ්බලුවා කියන එක ලේසි නෑ ඒක එසේ ක්‍රීඩා කරන අපේ ළමයි ඉන්නවා මේකේ මම දන්නවා ඒ ක්‍රීඩා කරන ළමයි දන්නවා අපිට මේ පළාත් තරගයකටවත් යන්න මේ බෑ අමාරුයි එච්චර අමාරුයි පළාත් තරගයකට යන්නවත් අඩුවන්තනේ කලාපේ නම් කොහමද යන්න පුළුවන් යන්නේ පළාත් තරගයට යන්නවත් අමාරුයි ඒකේ ලෝක වාර්තාවක් තියලා ලෝකේ ඔලිම්පික් රෙකෝඩ් එකත් ඔලිම්පික් පදක්කම රන් පදක්කම දිනාගෙන ආපු මිනිහාගේ මොනවා වුණාද දන්නෙත් නෑ දැන් ආරංචියක්වත් නෑ නමුත් මේ කෙල්ල පව් গিitarේ වැදිලා පොඩ්ඩක් මෙතන මේ තැලුණා කියලා ප්‍රවෘත්තියක් ඇටියට එනවා නිවුස් වලටත් කියනවා Facebook වල දැන් ගණ්ඩ දෙයක් නෑ යහන් ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ නේ මම ඇයි මතක් වුණේ කියලා මම දන්නේ මතක් වුණා එක පාට එක ඔන්න ඔහොමයි ඉඳා ජනප්‍රියතාවයේ වැදගත්කම ලෝකේ නේ හරි හොඳයි එහෙනම් ඉන්ඩිරෙක්ට් ස්පීච් ගැන යම් අදහසක් මම දුන්නා දැන් අර බලන්න තව ප්‍රශ්නයක් දැන් තාත්තා මම කතාව වෙන පැත්තකට ගියා තාත්තා පුතා ගැන කියනවා අම්මට ගිහිල්ලා පුතේ බලන්න son says that the පුතා කිව්වේ මොකද්ද තානියා පුතා කිව්වේ මොකද්ද තානියා I can sing. I can sing. තාත්තා indirect speech දන්නේ නැහැ කියලා හිතන්න. තාත්තා indirect speech දන්නේ නැහැ. තාත්තා ගිහිල්ලා කියනවා son says that පුතා කියනවා I can sing. පුතා කියනවා මට සින්දු කියන්න පුළුවන් කියලා නෝනේ. දැන් අන්තිමට බලද්දී අම්මා දැනගන්නේ කාට සින්දු කියන්න පුළුවන් කියලාද? තාත්තට. බලන්න එක තේරුම් ගන්න. son says that I can sing නෝනේ. පුතා කියනවා මට සින්දු කියන්න පුළුවන් කියලා නෝනේ. එතකොට අම්මා කිය යවෝ තමුසේගේ සින්දුව මම දන්නවනේ මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මම ආගෙන ඉන්නේ තමුසේගේ සින්දුව නේද? හැඳි පාරක් කන්න කලින් යනෝකෝ යන්න කියලා කියයි. නේ? එහෙනම් වැරදි. මොකද්ද වැරද්ද? තාත්තා ඉන්ඩිරෙක්ට් ස්පීච් දැනගෙන හිටපු නැති එකේ වැරද්ද පුතේ මේ. නේ? ඔක බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ වැඩේ. ඉන්ඩිරෙක්ට් ස්පීච් දන්නේ නැතුව කතා කරන්න හොඳ නැහැ. ඉන්ඩිරෙක්ට් ස්පීච් හරියට දන්නේ නැතුව මේ වැඩේ කරන්න ගියොත් එම ගුටි කන වැඩක් වෙන්නේ. ඒ මොකද ගුටි කන වැඩක් වෙන්නේ? දැන් උදාහරණයකට මම නිකන් උදාහරණයකට කියන්නේ. අපි ගමුකෝ මට පේන්නේ අන්න හරි. අපි හැමදාම කතා කරන කවිත්ම ඉන්නෝනේ කවිත්මක් අගෙන හරි හොඳ අක්කා කෙනෙක් ලැජ්ජ බයට ඇදිච්ච අක්කා කෙනෙක් මූණ කටවාගෙන ඉන්නේ කවිත්ම. මම කවිත්මට කියන කවිත්ම ඔයා ලස්සනයි. කවිත්ම ඔයා ලස්සනයි කියලා කියනවා. හොඳට අහගන්නකෝ වැඩි. මම මේ සිවා සර් කියන එක්කෙනා කවිත්මා දිහා බලලා කියන කවිත්ම ඔයා ලස්සනයි කියලා. කොච්චර හොඳයිද නේ? ඒතර කවිත්මට ලැජ්ජ හිතෙනවා. ඇඹරෙනවා. යනවා ගෙදර. අම්මයි තාත්තයි වාඩි වෙලා ඉන්නේ.
සතුට වැඩිකමට ගිහිල්ලා කියනවා කවිත් මක්කා අම්මගේ අම්මට මොකද්ද කියන්නේ අම්මේ මම මොකද්ද කිව්වේ ඔයා ලස්සනයි ඔයා ලස්සනයි නේ තවත් මම වැඩිපුර කිව්වොත් එහෙම අම්මේ සෝරි අම්මේ නෙවෙයි මේ කවිත් මට ඔයා ලස්සනයි ඔයා හරි ලස්සනයි කියලා කිව්වා දැන් ගිහලා කවිත් මම අම්මයි තාත්තා ඉන්න තැන කියනවා මොකද්ද කියන්නේ අම්මේ සර් කියනවා ඔයා ලස්සනයි කියලා අම්මේ සර් කියනවා අර මගේ වචන ටික මතකනේ ඔයා ලස්සනයි දැන් කවිත් මගේ ළම්මට කියනවා අම්මේ ඔයා ලස්සනයි කියලා සර් කියනවා මොකද වෙන්නේ ගුටි කන්න වෙනවා සර්ට ඇයි තාත්තත් ඉඳලා එතන නේ ඇයි කවිත්මාගේ වැරද්ද කවිත්මා ඉන්ඩිරෙක්ට් ස්පීච් කියන එක හරියට පාවිච්චි නොකරපු එකේ වැරද්ද එන ඇත්තටම කවිත්මක්කා ගිහිල්ලා කොහොමද කියන්න තිබ්බේ සර් කියනවා කවුරු ලස්සනයි කියලා මම ලස්සනයි කියලා සර් කියනවා මම ලස්සනයි කියලා අන්න බලන්නකෝ ඒක වෙනස සර් කියනවා මම ලස්සනයි කියලා නේ ඉතින් මේක පරිස්සම් වෙන්න ඕනේ හරියට කියන්න ඕනේ නැත්නම් ගුටි කන වැඩක් වෙන්නේ ඉතින් මේක හරියට තේරුම් ගන්න ඕනේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එහෙම නැතු අපි ආවට ගියාට කතා කරොත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ඉතින් හරියටම කතා කරන්න ඕනි එක තව එක උදාහරණයක් කියන්න නිමල් කියන එක්කෙනා මේ වෙන දේ බලන්නකෝ නිමල් කියන එක්කෙනා මාලා කියන එක්කෙනාට ආදරේ නිමල් කියන එක්කෙනා මාලා කියන එක්කෙනාට ආදරේ හැබැයි නිමල් කෙලින්ම ගිහිල්ලා මාලාට කියන්න බෑ ලැජ්ජායි බයයි වගේ එතකොට නිමල් යාගේ යාළුවා ඉන්නවා කමල් නිමල්ගේ යාළුවා ඉන්නවා කමල් නේද නිමල් කමල්ට කියනවා I love මාලා හොඳට අහගන්න වාක්‍ය I love මාලා පැහැදිලිනේ I love මාලා දැන් කමල් කෙනෙක් කෙනා ඉන්ඩිරෙක්ට් ස්පීච් දන්නේ නැහැ එහෙනම් දැන් කමල් ගිහිල්ලා දැන් පණිවිඩය කියන්න එපා මාලාට කමල් ගිහිල්ලා කියනවා මාලාට මොකද්ද I love නේ I love මාලා මාලාටනේ කියන්නේ ඉතින් මාලා නම් you වෙන්න එපා එහෙනම් දැන් කමල් ගිහිල්ලා මාලාට කියනවා කවුද නිමල් says that නිමල් කියනවා I love you නිමල් says that I love you පැහැදිලිද දැන් වැඩේ හරියයිද කොහොමද උත්තර දෙන්න කවුරුත් no ඇයි නෑ හරියනවා පුතේ වැඩේ හරියනවා ප්‍රශ්නේ කාටද හරියන්නේ කමල්ට ඇයි කමල් ගාන ගිහිල්ලානේ කිව්වේ නිමල් සේසේ වෙනව කරා නිමල් කියනවා මම ඔයාට ආදරේ කියලා මාලා මන් දන්නෙත් නෑ මාලා මෙච්චර කල් නිමල් තමයි හොඳ හොයාගෙන තියන්නේ එක අන්න ඒ වගේ අදහසක් නේ නිමල් කියනවා මම ඔයාට ආදරේ කියලා මම කමල් මම ඔයාට ආදරේ කියලා හරියයි කමල්ට හරියයි නේ ඔන්න බලන්න ඉන්ඩිරෙක්ට් ස්පීච් හරියට නොදන්න එකෙකුට පණිවිඩයක් එමෙද යවන්න එපා හොඳේ මුලින්ම අහන්න උඹ දන්නවද ඉන්ඩිරෙක්ට් ස්පීච් කියන්කෝ බලන්න වෙනස්කම් ලයිස්තුව ඔක්කොම අහගෙන තමයි පණිවිඩයක් කියන්නේ නැත්නම් ඌගේ අනිත් පැත්ත ගහලා කිව්වොත් ඒක ඔක්කොම ඉවරයි නේ අර වගේ ඔයා ලස්සනයි වගේ ඉවරයිනේ ගණ්ඩ දෙයක් නැහැ කණ්ඩ දෙයක් තමයි තියෙන්නේ ඒක හරි එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි අර බලන්න වෙනස් කරා මම I වෙනස්ුනේ දැක්කද ඔයගොල්ලන් I කියන එක මොකක් බවටද පත් වෙන්නේ හොඳට බලන්න අර වෙනස I කියන එක he බවට වෙනස් වෙනවා පේනව නේද I කියන එක he බවට පස් වෙනවා ඇයි he උනේ
කාටද සින්දු කියන්න පුළුවන්? පුතාට. හරි ඒක දුවක් නම් දුවෙක් නම් මොකද වෙන්නේ පුතේ? ශී වෙනවා. ශී වෙනවා. ශී වෙනවා. නේද? ශී වෙනවා. ඔන්න ඔය වෙනස තමයි අපි අද දවසේ විශේෂයෙන් බලන්න හදන්නේ. එහෙනම් ඉන්ඩිරෙක්ට් ස්පීච් දැනගන්න කලින් නැත්නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට හරවන්න කලින් අපි දැනගත්තු වැදගත්ම කාරණේ තමයි වෙනස්කම් ටික මොනවද කොහොමද වෙනස් වෙන්න ඕනි. එහෙම දන්නේ නැත්නම් ගුටි කන්න වෙනවා. නේ? right? එහෙනම් changes. සර් පළවෙනි ටෙන්ස් එක හැමතිස්සෙම පාස්ට් වලින් දෙන්නේ. පළවෙනි කෝ පාස්ට් එකක් දුන්නේ නැහැ නේ මම එහෙම එකක්. කෝ මම තාම පාස්ට් ගැන කිව්වේ නැහැ නේ. මෙතන තියෙන්නේ says නේ. says කියන්නේ කොයි කාලෙද පුතේ? සිම්පල් ප්‍රසන්ට්. ඕ සිම්පල් වර්තමානයෙන් මං කියලා තියෙන්නේ. පුතේ says කියලා කියන්නත් පුළුවන් is telling කියන්නත් පුළුවන්. හොඳේ. මේ කියා ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැන් ෆෝන් එකක් ආවා කියන්නේ මේවා හොඳට දැනගෙනම යන්න ඉස්සරහට. ඒකයි මං හෙමීට කියන්නේ කලබලයක් නැතු. කෝල් එකක් එනවා කියන්නේ නිමල්ගේ මාලාට කෝල් එකක් එනවා. කතා කර කර ඉන්නවා දැන් මාලා එහෙමද? හරි. කියලා කතා කර කර ඉන්නවා. එතකොට මාලාගේ අම්මා එනවා. මොකද පුතේ පුතා කියන්නේ? මොකද පුතේ පුතා කියන්නේ? එතකොට නිමල් එහෙනම් කියනවා මම අද ගෙදර එනවා. මම අද ගෙදර එනවා. එතකොට මාලා ෆෝන් එක වහගන්නවා. මේ මේක පැත්තක් රිසීවරේ වහගන්න. නේද? වහගෙන කියනවා අම්මට අද යා ගෙදර එනවලු. අද යා ගෙදර එනවලු. ඒ කියන්නේ එයා කියනවා අද එයා ගෙදර එනවා කියලා. එයා කියනවා අද එයා ගෙදර එනවා කියලා. අන්න බලන්න. එවෙලේම නිමල් කියන එවෙලේම කියනවා. එතකොට අපිට ඕනනම් කියන්න පුළුවන් නිමල් is telling. He is telling that කියලා කියන්නත් පුළුවන්. ඇත්තටම මේ says කියන එක හැමදාම කියනවා නම් තමයි කියන්න ඕනේ. ඒක දැන් ඉස්සරහට මම කියලා දෙනවා. මම මේ ආරම්භයක් ඉඳලා එච්චර කිව්වේ නෑ. නේ? වාගෙන කියලා එවෙලෙම. නේ? නිමල් කියනවා යා ගෙදර යනවා කියලා. මේ දැන්නේ කියන්නේ නිමල් මේ දැන් එහා පැත්තේ ඉන්නව මිනිහා තමයි. හරි. අපි ඒ ගැන තව ඉස්සරහට කතා කරමු වෙනස්කම් එනකොට දැනට පොඩ්ඩක් කොහොම දැනගෙන යන්න. right changes. මුලින්ම අපි සර්වනාම පදවල ඇති වෙන වෙනස්කම් ලියන්න changes in pronouns කියලා දාන්නකො මට ලියන්න බැරි වෙලා තියෙනවා ඒක. ඔව් සර් ඩිරෙක්ට් ස්පීච් වල නිමල් සෙට් කියලානේ දුන්නේ. එතකොට ඒක පාස්වර්ඩ් එකෙන්ද හැමතිස්සෙම තියන්නේ? මං කෝ දුන්නේ නැහැ නේ තාම නිමල් සෙට් කියලා කොහෙද දීලා තියෙන්නේ? අර සර් ඩිරෙක්ට් ස්පීච් නෑ එතන says කියලා එන්නත් පුළුවන්. ඒ උදාහරණයක් විතරයි මං දුන්නේ. එතන very good අමාෂා. එතන අමාෂා නේද මගේ මතකේ හරිනම්. ඔව් සර්. හරි. එතකොට අන්න හොඳයි. එතකොට එහෙම හිතේනේ ඩිරෙක්ට් ස්පීච් නම් සෙට් කියලාම දෙන්න ඕනේ නෑ. එතනට එන්න පුළුවන් අමාෂා නිමල් says that. sorry නිමල් says. නිමල් is telling. එහෙමත් එන්න පුළුවන්. හොඳේ. අර අමාෂා සමහරවිට පැහැදිලි නැත්නම් මම පෙන්නන්න එක මෙන්න මෙතන කියන්නේ අමාෂා. මෙන්න මෙතන සෙඩ්මද දාන්න ඕනි ඩිරෙක්ට්ස් නෑ මෙතන දාන්න පුළුවන් says දාන්න පුළුවන් නැත්තම් මොකද is telling වෙන්න පුළුවන් has told වෙන්න පුළුවන් ඒ ඕනි කාලයක් තෝරගන්න පුළුවන් අපි ඉගෙන ගත්තනේ chart එකනේ chart එක පාඩම් කරගන්න මම මේ chart එක ඍජුවම අවශ්‍ය නැති පාඩමකට ගියේ if වගේ පාඩමකට ගියා නම් ඍජුව අවශ්‍යයි ඉන්න මම එතනට ගියේ නැහැ පොඩ්ඩක් ඔයගලන්ට අවස්ථාව දුන්නා නම් මෙතන tells වෙන්න පුළුවන් saying වෙන්න පුළුවන් is telling වෙන්න පුළුවන් ඒ ඕන එකක් එන්න පුළුවන් ආශා හොඳයි අර මම ඔක්කොම ලිව්වොත් මේ පැටලින ඉන්න එක ලිව්වේ නැත්තේ ඈ මොකද පුතේ සර් ඔව් ෆියුචර් ටෙන්ස් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඉන්ඩිරෙක්ට් පුළුවන් නිමල් කියයි මං ඔයාට ආදරේ කියලා බලන්කෝ ගිහිල්ලා බොරු නම් කියලා කියන්නේ අපි නේද සෝකල යනවාලේ මුලින්ම ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා ලියලා ඉන්න ඕනේද? ඔව් මාතෘකාව ලියාගන්න ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලාම දැම්මේ නැද්ද අපි ලියාගන්න පුතේ ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා ලියලා දැන් ඒකේ විස්තරයක් ලියන්න ඕනේ නැහනේ ඔන්න ලියන්න නෝට් එක කෙනෙක් කියපු දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කිරීම කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම අකුරු පැහැදිලි නැහැ ඔයාලා ලියා ගන්න කෙනෙක් කියපු දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කිරීම
ඒකේ ඇති වෙන වෙනස්කම්. Changes in pronouns. Changes in pronouns. Sir, ඔව්. කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම indirect speech එකක්ද? ඔව් ඔව් ඔව්. කෙනෙක් කියපු දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කිරීම indirect speech වෙයි. ඊට පස්සේ මොකද ලියන්නේ ඔයගොල්ලෝ? right මෙන්න මේක ලියන්න. Changes in pronouns. සර්වනාම පදවල ඇති වෙන වෙනස්කම් කියලා ලියන්න. මේක දැනගන්න ඕනේ. මාතෘකාවක් විදිහට සර්. ඔව් 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 මාතෘකාවක් විදිහට පුතේ. Changes in pronouns. සර්වනාම පදවල ඇති වෙන වෙනස්කම්. මේක තමයි වැදගත්ම කාරණේ. මොකද sir? මේ තියෙන මාතෘකාව changes in pronouns. සර්වනාම පදවල ඇති වෙන වෙනස්කම්. තරුවක් දාලා නෝට් එකක් ලියන්න එකේ ඒ මොකද්ද කියලා මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්. දැන් නෝට් එක තියාගන්න. කාල ભેදයකින් තොරව මෙම වෙනස්කම් සිදු කළ යුතුය. ඒ මොකද්ද කියලා පස්සේ තේරෙයි. දැන්ට ලියලා තියාගන්න. මම ඒ වෙලේ මතක් කරන්න. කාල ભેදයකින් තොරව මෙම වෙනස්කම සිදු කළ යුතුය නැත්නම් සිදුවේ ඕන එකක් දාගන්න. හරි. මේවා සමහර තැන්වල වෙනස්කම් වෙනස් විදියට සිද්ධ වෙයි. නමුත් අපි මූලික වෙනස්කම් ටික තමයි ඉගෙන ගන්නේ. තැනේ හැටියට ඇනේ ගන්න පුරුදු වෙන්න ඕනේ. අපි බලමු ඉස්සරහට ඒ ගැන. right. බලන්න I කියන්නකෝ. කාල ભેදයකින් තොරව මෙම වෙනස්කම් සිදු වෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේවා සිද්ධ වෙන්න ඕනි කියන එකයි කියන්නේ. කාල ભેදයකින් තොරව මෙම වෙනස්කම් සිදු වෙයි. ඒ මොකද්ද කියලා පස්සේ පැහැදිලි කරන්න. දැන් ඒක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ඕනිත් නෑ ඒක. right. නැත්නම් මට මේ නෝට් එක අමතක වෙන්නේ ඉඳ මම කිව්වේ. අවශ්‍ය තැන් වල ලියන්න එපා. I නම් he හරි she හරි කියලා වෙනස් වෙන්න ඕනේ. මේක හරිනම් පුතේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඊතලයක් තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ මේක දෙපැත්තට වෙනස් වෙන්නේ නැහැ. he she තිබුණොත් I වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. I තිබුණොත් he she වෙනවා එච්චරයි. මොකද්ද මේ I තිබුණොත් he she වෙනවා කියන්නේ? දැන් පුතා කියපු හින්දා තාත්තා කියන්න ඕනි. නෝනේ පුතා කියනවා එයාට සින්දු කියන්න පුළුවන් කියලා. එතන එයා කියන්නේ කවුද? පුතා. පුතා. එනම් පිරිමි කෙනෙක්. අපි හී දාන්න ඕනි. කෙල්ල කියනවා එයාට සින්දු කියන්න පුළුවන් කියලා. කෙල්ල කියනවා ඒකිට සින්දු කියන්න පුළුවන් කියලා. අතන ඒකී කවුද? කෙල්ල. ඒක අපි දාන්න ඕනි මොකද්ද? she. ඒකයි අර දෙකක් දාලා තියෙන්නේ. නේ? I කෙනෙක් කෙනා පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහනේ. අපි දන්නේ නැහනේ. right. දැම්ම බලා ගන්න. ඊළඟ my නම් එහෙනම් දැන් දන්නවා. his her. me නම් him her කියලා වෙනස් වෙන්න ඕනේ. ලියන්න දැම්ම පාඩම් කරන්න මෙතන ඊතලයක් දාගත්තොත් වඩා හොඳයි. සර් අයි දේ දාන්න නැත්තේ? මොකද පුතේ? අයි සර් දේ දාන්න නැත්තේ? he she they නෑ තව තියෙනවා. I කිව්වට දේ දාන්න බෑනේ පුතේ. මම කිව්වම එක්කෙනෙක් නේ. නේද? මම කියන්නේ එක්කෙනෙක්. එහෙනම් I නම් එක්ක he නැත්නම් she බවට පත් වෙන්න ඕනේ. my නම් his නැත්නම් her බවට පත් වෙන්න ඕනේ. me නම් him නැත්නම් her. ඇයි මෙතන දෙන්නෙක් දාන්නේ ඇයි කියලා තේරුම් ගන්න. කෙනෙක් කෙනා පිරිමි කෙනෙක් නම් he හරි his හරි him හරි එනවා. කෙනෙක් කෙනා ගෑනු කෙනෙක් නම් she හරි her හරි එනවා. බලමු අපි තව ඉස්සරහට යනකොට ඔක තේරෙයි. මේවයි තේරුම් ලියන්න අවශ්‍ය නැහැ හොඳේ. right. ඊළඟ සෙට් එක ලියන්න කලින් මෙන්න මෙතන වෙන් කරගන්න. නැත්නම් එක ගොඩේ ලියන්නේ වෙන් කරගන්න කියන්නේ ඉරි ගහන්නම ඕනේ. රූල් දෙකක් අරලා ලියන්න. අර උඩේකට වඩා පොඩි වෙනසක් තියෙනෝනේ. මේ සෙට් එකක් කියලා පේන්න ඕනේ. ඉරි ගහලා හරි මොකක් හරි මන් දන්නේ.
ඊළඟ කට්ටිය දැන් බලන්න උදාහරණයක් කතා කරනවා අපි එකේ ඈ දැන් මේ ඉඳ වෙන් කරන්න ඕන උදාහරණයක් කතා සුජී සේස් බලන්න පුතේ අර මේ මොන ස්පීච්ද පුතේ direct speech. ඩිරෙක්ට් ස්පීච් මෙතන කමාවක් තියෙනවා හොඳේ මෙන්න මෙතන කමාවක් තියෙන එක පේනවා අඩුයි වගේ කමාවක් තියෙනවා හොඳේ සුජී සේස් කොහමද මේක ඩිරෙක්ට් ස්පීච් කියලා හොයාගන්නේ පුතේ කියන්න මට that නෑ that නෑ මේ ඉන්ඩිරෙක්ට් sorry ඉන්වර්ටඩ් කමායෙම තියෙන පේනවනේ කමා තියෙනවා ඉන්වර්ටඩ් කමා තියෙනවා ඒවා තිබුණොත් that තියෙන්නේ ඒ ඉඳ මේවා මොනවාද ඩිරෙක්ට් ස්පීච් දැන් අපි මොකද කරන්න ඕනි ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හදන්න දැන් බලන්නකෝ සුජී says that මොකද මේ that කියපුවේ තේරුම කියලා තව එකක් බලන්න පුතේ මේක වර්තමානෙන් තියෙන අර අමාශය ඇව්වා වගේ මේක වර්තමානෙන් තියෙන සුජී කියනවා කොයි වෙලේද දැන් වෙන්න පුළුවන් හැමදාම වෙන්නත් පුළුවන් සුජී කියනවා මෙතන සේස් එකේ තේරුම දැන් වෙන්නත් පුළුවන් හැමදාම වෙන්නත් පුළුවන් තේරුණාද අර සේස් එකේ අට වෙන සිංහලෙන් ලියා ගන්න ඕනි පස්සේ වරන් තුල පොඩියට දාලා දැන් හිරක් හැමදාම අර සේස් එක ඇටින් උඩින් හරි දාගන්න ඒකේ අදහස් කරන්නේ ඒකයි දැන් නැත්නම් හැමදාම කියනවා හැමදාම ඒකේ ඇවිල්ලා කියනවනේ මට නම් මේ වැඩේ කරන්න බෑ මට මේ වැඩේ කරන්න බෑ මට මේ වැඩේ කරන්න බෑ එතකොට හැමදාම කියන්නේ හරිනම් තව දැන් කියනවනම් කොහොමද කියන්න පුළුවන් සුජීස් ටෙලින් කියලාත් කියන්න පුළුවන් ඉච්චර දැන් පටලව ගන්න ඕනේ නෑ අපි යමු සුජී says that දැන් බලන්නකෝ වගුව පුතේ I වෙනුවට මොකද්ද දාන්න ඕනි she He or she. හරි she හරි දැන් සුජී කියන්නේ ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද එහෙම හිතමුකෝ අපි අන්න බලන්න මම මොකක්ද දාලා තියෙන්නේ she That she. නේද සුජී says that she දැන් උතන නිමල් කියලා තිබුණා නම් නිමල් says that He. ආයිත් අර ඉතුරු ටික ලියනවා can go with ඊළඟට my දැන් බලන්න His. is Her the dog. herd Her dog. is දාන්න බැරිද Bear. බෑ ඇයි මුලට ඉන්නේ සුජීනේ Suji සුජී can- කියන්නේ ගෑන් ළමෙක් මෙතනින් තමයි ඒක තීරණය කරගන්නේ අපි මේ මෙතන ඉන්නේ ගෑන් ළමෙක් සුජී එතකොට එයා my වෙනුවට දැන් මේ I වෙනුවට she දැන් අනිත් ටික එහෙමම ලිව්වා my වෙනුවට මොකද්ද කියලා හොයාගන්න අර වගුව පාඩන්න my වෙනුවට her dog එහෙමමයි නැවතීමේ තිතක් තියාගන්න එච්චරයි ඔන්න ඉන්ඩිරෙක්ට් ස්පීච් එක ඉන්ඩිරෙක්ට් ස්පීච් කරන සරලම ක්‍රමේ ලියා ගන්න ලස්සනට වරහන් තුල දාගන්න මෙතන නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැහනේ දැනට මේක දාන්න ඩිරෙක්ට් ස්පීච් කියලා මෙතන වරහන් තුල ලියන්න තාම අර දන්නේ නැති ඉඳ මේක ඩිරෙක්ට් කියලා ඉඩමදි නම් උඩින් හරි ලියන්න මොකක් හරි ක්‍රමයකින් මෙතන ඉඩමදි කියලා හිතනොත් මෙතන මාතෘකාවක් වගේ දාන්න අර I her she කියන එක ටිකක් ලියවන්න ඕනේද? ඔව් මුලින්ම මේ වගුව ලියලා ඒක ඇටේ ඔන්න මෙහෙම කරන්න මෙතන දාන්න ඩිරෙක්ට් ස්පීච් කියලා මෙතන ලියන්න ආයේ මෙතන ලියන්න ඉන්ඩිරෙක්ට් කියලා එතකොට තවත් පැහැදිලි මෙතන දාන්න පුළුවන් නම් වරාන් තුල දාන්න පුළුවන් නම් එහෙම දාන්න එහෙම නැත්නම් මෙතන ලියන්න ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා මේ ටික ලියලා තමයි ලියන්න ඕනේ මේ ස්ලයිඩ් එක එම්මම කොලෙන් පොතේ තියෙන්න ඕනි Sir, that කියන තැනට කමා එකක් එන්නේ නැද්ද? නෑ ඉන්ඩිරෙක්ට් වල නෑ ඔව් කියන එකද? මොකද්ද පුතේ පුතේ අහන්න මට ඇහෙන්නේ නැහැ පුතේ says කියන එක දැන් කියන එකද? ඔය says කියන්නේ වර්තමානයේ කියනවා කියන එකනේ
So උතන මේ සුජී සෙට් කියලා තිබ්බනම් she could go with her dog කියලා ඔව් අපි වල ඊළඟ පියවරේදී අපි යනවා. තාම අපි sentence changes වලට ගියේ නැහනේ. එතකොට අපි කතා කරන්න පුළුවන්. ඔව් ඒක හරි. හරි. ඉවරද? තව වෙලා ඕනිද? නැත්නම් මදි වෙයි කාලය අපිට. අද දවසේ ඊට ඉවර කරගන්න. හරි සර්. හරියට තේරුම් අරගෙන අර මම පාටේම වෙනස් කරේ ඕනි ඉඳ රතු පාට අයිෂී කියලා ඉවරයි සර්. ඔව් ඒ ටික වෙනස් වෙන්න ඕනි. රයිට්. ඊළඟ සෙට් එක. අර ප්‍රසන්ට් කියන වචනේ ගැන හිතන්න එපා ඒක ඕනේ. ඊළඟ සෙට් එක බලන්න. මේ වචන ගැන හිතන්න එපා ඊළඟ සෙට් එක. වී නම් මොකද වෙන්න ඕනේ මෙතන ඊතලයක් තමයි වටින්නේ. වී නම් දේ අව නම් දෙය අස් නම් දෙම්. පැහැදිලිද? ඒක පාඩම් කරගන්න ඕනේ. දැන් උදාහරණ බලමු. අර කවුද දේ දාන්න නැද්ද කියලා ඇහුවේ දැන් හරිනේ. වී නම් තමයි දේ දාන්න ඕනේ. හොඳේ? බලන්න. boys say. දැන් මම මෙතන s අකුරක් දැම්මේ නැහැ. boys say කියලා දාන්නේ says දාන්න බෑනේ. නේද? boys say කොල්ලෝ කියනවා. ඒ හින්දා තමයි s අකුර නැත්තේ. හොඳේ? right. We play in our room. We play in our room. දැන් මාරු කරමුද? boys say that. මොකද වෙන්න ඕනි? we නම් කියන්න පුතේ. they. play in වෙනස් වෙනවද? play in වෙනස් වෙනවද? නෑ. play in වෙනස් වෙන්නේ නෑ. අව වෙනස් වෙනවද? ඔව්. මොකද වෙන්න ඕනි? there. room එකට room. රූමයි. ඔව්. there room එච්චරයි. හදාගන්නේ නයි ටිකක්. එතකොට ඔය වාක්‍ය බොයිස් කියන එකම වෙනස් වෙන්නේ නැහැ නේද? නෑ නෑ බොයිස් කියන එක එහෙමම තියෙනවනේ නේද? ඒක වෙනස් වෙන්න ඕනේ නෑ. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනි. මෙන්න මෙතන කමාවක් තියෙනවා. සර් ඔව්. කාලිනී ස්ක්‍රීන් එක චුට්ටක් දාන්න පුළුවන් සර්? හරි හරි. බය වෙන්න එපා. thank you sir. හරි. පාඩම් කරන්න දැම්ම ඔය පස්සේ බෑවුවා. මේකෙත් ඩිරෙක්ට් ස්පීච් ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා කෙටියෙන් දාගන්න පුතේ. වාක්‍ය දෙකෙන් නැත්නම් ඔයගොල්ලන්ට පැටලෙනවනේ තාම. නැත්නම් එක ළඟ වාක්‍ය දෙකක් ලියලා තිබ්බොත් මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙයි. ඉතින් වරහන් තුල පිටිපස්සේ අර අගට හරි නැත්නම් උඩින් හරි දාන්න ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා දාන්න. අර ප්‍රසන්ට් කියන වචනේ ඕනේ නැහැ හොඳේ. සර් ඔව්. ඕකේ ප්‍රසන්ට් කියලා මාතෘකාව දාන්න ඕනේද? එපා එපා මං කපලා තියෙන එක ඕනේ නැහැ. ඒක වැරදීමක් කළා දී.
හරි සර්. ලියන අය ලියා ගන්න කලබලයට ලියලා වරද්ද නම් ගන්න එපා. හරියට තේරුම් අරගෙන ඕනි. නැතුව වැඩක් නැහැ. පාඩම් කරගන්න දැම්ම ආයේ දැන් ආයේ හෙට අවස ඕ පාඩම් කරන්නකම් ඉන්න ඕනේ නැහනේ. right හොඳයි එහෙනම් අනිත් එකට යන්න අපි ඒකෙත් ප්‍රසන්ට් කියලා තියෙනවා ඒවා ගැන හිතන්න එපා right බලන්න u කියලා තිබුණොත් iv එතනත් මං කිව්වා ඊතලයක් එන්න ඕනේ ඈ iv ඇයි දැන් මං ඔයාට දැන් මං කිව්ව තනි එක්කෙනෙකුට කිව්වොත් ඔතන නේ මං තනි දරුවෙකුට කිව්වොත් මං කියනවා බිනර ඔයා හොඳයි කියලා කියනවා බිනර ඔයා හොඳයි තොර බිනර ගිල්ල තාත්තට ගියා අප්පා කවදාවත් නැතුව තාත්තේ සර් අද මම හොඳයි කියලා කිව්වනේ. ඒතොර යූ කෙනකින් අඟවනවා දෙන්නෙක්ව. මම එක්කෙනෙක් වෙන්න පුළුවන්. මම ඔයගොල්ලෝ හැමෝටම කියන අද ඔයගොල්ලෝ ගොඩක් හොඳයි. ඒතොර ඔයගොල්ලන් ගිහලා අම්මා තාත්තලාට කියයි සර් කිව්වා අද කවුද? මමද? අපි ගොඩාක් හොඳයි කියලා. පැහැදිලිද වෙනස පුතේ? එන ඒ වෙනස්කම් මතක තියාගන්නත් ඕනි. අන්න බලන්න you නම් මයියව අර ලයිස්තු ලියා ගන්න. සර් විනාඩියට කලින් එකට දාන්න පුළුවන්ද? පුතේ හරි. අනිත් අය දැන් අදහස ගන්න පුළුවන් අය තනියෙන් ලියන්න පුළුවන් මේ. අදහස ගන්න පුළුවන් අය තනියෙන් මෙන්න මේක බලාගෙන හදන්න. මම මලිට පෙන්නනකම්. Kavi says you have your plans. Kavi says you have your plans. බලමු මම මලිට එක පෙන්නලා එන්න. හරි සර්. Okay. Right. බලමු Kavi says you have your plans. කොහොමද පටන් ගන්න කියන්න දරුවනේ? Kavi says that. කමාවක් ඕනිද? නෑ. නෑ. you වෙනුවට මොකද්ද දාන්නේ? I ඔව්. have වෙනස් වෙනවද? නෑ හැවුමයි. no have මයි අය එක have දාන්න පුළුවන්. your වෙනුවට මොකක්ද දාන්නේ? my මයි My plans. හරි. ලියා ගන්න. so okay v අව එන්න පුළුවන් නේද? ඔව් v දැම්මොත් තව දාන්න වෙනවා. ඉසුරි කාටද මැසේජ් දදා ඉන්නේ ඉසුරි? දැන් ළඟදී එක්කෙනෙකුට බැන්නා ගෙදරටම කෝල් කරලා කිව්වා හොඳට ඔයාට කොහමද කියලා අහන්නේ කාගෙන්ද ඉසුරි? දැන් ගෙදරට කතා කරන්න ඕනේ ඉසුරිලාගේ. ඉසුරි පන්තියේ ඉන්නවද? කොයි ඉසුරිගේ සද්ද නැත්තේ මොකද? මැසේජ් දාන්න නැහැ කවුරුත්. ඔයගොල්ලන්ගේ විශ්වාසයෙන් තමයි මම ඇරලා දාලා තියෙන අදිස්සියකට මගේ මොකක් හරි ආන්න ඕනි කියනවා. ඒ විශ්වාසය තියාගන්න ඕනි. ඉසුරි හැමෝගෙම අහනවා I am fine. ඔයාට කොහමද අනේ? ඔයා සනීපෙන්ද අනේ? ඕවද කර කර ඉන්නේ? ඉන්න අපි ඉසුරිය හොයාගෙන ගෙදරට කතා කරමු අපි. කොටම කලින් අනිත් අය ලියා ගන්න පාඩම් කරගන්න. ඕවා කරන්න එපා පුතේ වැඩක් දුන්නම ඒ වැඩේ කරන්න පන්තියේ ඉඳගෙන අනිත් අයගෙන් සැප දුක අහන්න වැඩක් නෑ අපිට. අර ගිය සැරේ එකෙක් දැම්ම 7 වසරේ මොකද ඵලයන් ගොනෝ යන්න කෙලින්ම මට ආවේ මැසේජ් එක. මං කිව්වා හරි මහත්තයෝ කියලා. බලන්නකො ඉතින් ඕන් නැති වැඩනේ. ඉසුරි මාව ඇහෙනවද ඉසුරිට?
නම ඉසුරිය අයින් කරනවා එන ඇහෙන්නේ නැති එක්කෙනෙක් පන්තියේ ඉඳලා වැඩක් නැහැ. එන ඕන මං ඉසුරිය අයින් කරනවා. ආය අද පන්තියට එන්න බෑ ඉසුරිය. කට් රිමූව් කළොත් රිමූව් කළා තමයි. මට ඇහෙනවා මාව ඇහෙනවද ඉසුරිට? තව තප්පරයක් දෙන්නම්. නෑනේ. එහෙනම් මම ඉසුරිය අයින් කරනවා. සමහරට අපේ Zoom පන්තියට එන්න බැරි වෙයි. කරන්න දෙයක් නැහැ. මම දන්න විදිහට රිමූව් කළොත් ඉසුරිද සිසුරිද සිසුරි sorry සිසුරි සර් ඇහෙනවද සිසුරිට මාව ඇහෙනවද සිසුරි වෙලා යනවා ඉක්මනට කතා කරන්න ඉසුරි නෙවෙයි සිසුරි සිසුරි කාටද මැසේජ් දාන්නේ yes sir yes sir කාටද මැසේජ් දාන්නේ සිසුරි සිසුරි කාටද මැසේජ් දාන්නේ කවුද ඔයාට මැසේජ් දැම්මේ අපේ පොඩි අක්කට Zoom එකේ මැසේජ් දාන්නේ පොඩි එක්කට Zoom එකෙන් මැසේජ් දානවද? ගෙදර කවුද ඉන්නේ? කවුරුත් නෑ සර් ඉතින් ඇයි මැසේජ් දදා ඉන්නේ? ගෙදරින් කවුරු හරි ඇවිල්ලා කතා කරන්න කියන්නේ එතකම් මම ඔයාව අයින් කරනවා. හොඳේ? ඇහෙනවද සිසුරිට මාව? ගෙදරින් කාට හරි මට ගෙදරින් කාට හරි කෝල් එකක් දීලා කතා කරන්න මම ඔයාව අයින් කරා. පොඩි අක්කට මැසේජ් දාන්න ඕනේ නැනේ Zoom එකට ඇවිල්ලා. වැඩ කරන්න විතරයි පන්තියේ තියෙන්නේ විකාර කරන්න නන් නෙවෙයි. මං කියලා තියෙන්නේ. හරි. හොඳයි. ඔයගොල්ලන්ගේ වැරද්දක් නෑ කියලා හිතනවා නේද? සිසුරි වෙනුවෙන් අපිට අයිසර් බනින්නේ. හරි එහෙනම් අපි යමු ඔන්න බලන්න නිමල් says we will go today නිමල් says we will go today කියලා තියෙනවා හරිනේ පැහැදිලිද දැන් අපි try කරන්න ඕනි මේක හදන්න පුළුවන්ද කියලා නේ මේක පුළුවන් වේද කියලා බලන්න ඕනි නදීමා පුළුවන්ද මේක හදන්න? චතුෂා පුළුවන්ද චතුෂාට මේක හදන්න? නැත්නම් නදීමා කතා කරනවා නම් කතා කරන්න. චතුෂා ඉන්නවද පුතේ? ඔව් සර්. alright. ඔව් try කරන්න චතුෂා. චතුෂා කියන්නේ Nimal says that they will go today. we වෙනුවට මොකද්ද දාන්න ඕනි? They they will go today. එච්චරයි බොහොම සරලයි. බොහොම සරලයි. වෙන මොකුත් අවුලක් නැහැ. අර කෑලි ටික ඔක්කොම අයින් කරානේ. right හොඳයි චතුෂා. ඔයාලට තේරිලා තියෙන වැඩේ. හරි. හිමරුවන් පුළුවන්ද බලන්න? යූ කියලා ගන්න බැරිද? මොනවාද? ඔතන we will go today කියනකොට යූ කියලා ගන්න බැයිද? youද? ඔව් සර්. නෑනේ chart එකේ දීලා තියෙනවා you. v එකට u දාන්න බෑනේ. ඔයා කියන්නේ u හින්දා v දාන හින්දාද? ඔව් සර්. නෑනේ මං කිව්වේ ඊතලේ එක පැත්තකටයි වැඩ කරන්නේ අනිත් පැත්තට වැඩ කරන්නේ නෑ පුතා. තේරුණාද පුතේ? තේරුණා. හරි මං කිව්වේ ඒක ඊතලයක් දාගන්න. ඊතලේ එක පැත්තකටයි වැඩ කරන්නේ. මුල ඉඳන් අගට අග ඉඳන් මුලට වැඩ කරන්නේ නෑ. සාවින්දි සෙනාලියා. Can you hear me සාවින්දි? yes sir. Okay පුළුවන්ද දුව හදන්න අන්තිම එක? පුළුවන් sir. පුතා හදන්න.
Mala says that I have money now. I have money now. ඉතින් සෙල්ලන්නේ නැවනේ. Mala says that I have money now. Very good. ලියා ගන්න එන උදාහරණ දෙකම. අර ඔක්කොම පාට වෙනස් කරේ නැති වුණත් කමක් නැහැ. අර v කියන එක දේ බවට පත් වෙන එක හරියට මාක් කරගන්න. නැත්තම් දෙකම එක වගේ දැක්කොත් එහෙම වැඩක් නැහැ. දැන් සිසුරි ඇවිල්ලා ප්ලීස් සර් දානවා මොනවත් කරන්න බෑ. දැන් පරක් වැඩි. ඒ පුරුද්ද පුතේ නවත්තන්න ඕනේ. දැන් මම යනවා මේ උපාධි පන්තියකට. අපිට තියෙනවා මට තියෙන පොඩි උපාධි පන්තියක්. මේ උසස් අධ්‍යාපනයක්. ඒකට යනවා. ඒකේ ඉන්නේ තනිකර ගුරුවරු. උනුත් එහෙම තමයි. මේ සර් උගන්වනවා. මුන් මේ මැසේජ් කරනවා. මොකද්ද මේ විකාරේ? පන්තියක ඉන්න තේරෙන්නේ නැත්තම් තේරුමක් නැහැ නේ. ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ. මේ පන්තියක තියෙන්න ඕනේ විනය තියෙන්න ඕනේ. That is most important. අපි වීලු කරනවා වීලු කතා කියන ඒවා වෙනයි. ඒවා ඒ පන්තිය ක්‍රියාශීලීව තියාගන්නනේ. එච්චරයි. එහෙම කියලා අපි මේවා වෙන්න බෑ. නේද? ඉඳා ඒවා හරියන්නේ නැහැ. අද නම් ඔන්න ඔහොම නැවතුවා ගිය කවදද ගිය බ්‍රහස්පතින්දාද සිකුරාදාද මන්දා. ආය හොඳටම කියලා දුන්නා. කියන්න ඕන ටික හොඳටම කියලා දුන්නා. ඵලයන් ගොනෝ යන්න එකයි. තව එකෙක් දැම්මේ කීයද 8ද? ඔව්. 8. මොකද්ද දැම්මේ? අපේ ඉස්කෝලේ රැස්වීම තොට මොකද? අයින් කරා. මට මොකද? ඉතින් මං අයින් කරා. ඒ ලස්සනට කියලා දුන්නාද සිසුරි? පව්. ඉඳා අතරියා ඔයා කරන්න ලෑස්ති වෙන්නේ පවුද කොයි පන්තියකවත්. වැඩක් කරලා ලස්සනට ඉන්න. right okay try කරන්න මේක. සර් ආයේ ස්ක්‍රීන් එක දාන්න. බෑ. නේ සර්. දැන් සර්ට කේන්ති කිල්ල තියෙන්නේ පේන්නේ නැද්ද? පේනවා සර්. එනවා. හරි. මදුරංග පුතා. මදුරංග ඇහෙනවද? ඔව් සර්. අනිත් එක try කරමු බලන්න මේක ස්ලයිඩ් එක මාරු කරමු. හරි. හරි. හැමෝම කතා කරන්න බලන්න ඕගොල්ලන්ගේ අවස්ථාව ගන්න. මදුරංග try එකක් දෙන්න බලන්න. කාටර් සර් try කරන්න කාටවත් නෙමෙයි මේ වාක්‍යය. වැඩි වෙලාවක් ගන්න බෑ මදුරංග. Ravi says that he buy her මොකද්ද? රවි කියන්නේ ගෑනු ළමෙක්ද? නෑ සර් he කියලා කිව්වේ. he ඊළඟට මෙතන ඈම් එකක් තියෙනවා පේනවද? ඔන්න පොඩි ප්‍රශ්නයක් එනවා. පළවෙනි ගැටලුව. ඉන්ඩිරෙක්ට් ස්පීච් වල පළවෙනි ගැටලුව ආවා අපිට නේ. පළවෙනි ගැටලුව මොකද්ද? රවි says මොකක්ද දාන්න ඕනේ පුතේ රවි වෙනුවට? he දාන්න ඕනේ. හැබැයි he දැම්මට he එක am දාන්න පුළුවන්ද? බෑ. එතන හිතන්න ඕනි. ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් වල ප්‍රශ්නයක්ද? නෑ. ඒක ඉන්ඩිරෙක්ට් ස්පීච් ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍යයෙන් එන ගැටලුවක්. අපි ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ඕනි පුටුවක වාඩි වෙනවා. හාමුදුරුවමක් වැඩියොත් එම ටක් ගාලා සුදු රෙද්දක් එලනවා. ඒ තැනේ හැටියට වෙනස එච්චරයි. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි මෙතන. එහෙනම් මොකද වෙන්න ඕනේ හරියට කියන්න බලන්න කවුරු හරි. බසි තමයි. ගංගා බසි නෙවෙයි බිසි. හොඳ වෙලාවට බුසි කිව්වේ නැත්තේ. Ravi says that බලන්න පුතේ I වෙනුවට මොකද්ද දැම්මේ? he.
I වෙනුවට he. am වෙනුවට is දැන් මේ indirect speech ප්‍රශ්නයක්ද? නෑ. නෑ. ආමුදුරු වැඩිච්ච ඉඳා නෝ වැඩියේ ඉඳා මොකද කරේ? සුදු රෙද්දක් කිලුවා. එච්චරයි වෙනස. පුටුවමයි තියෙන්නේ. is busy here. වෙන මුකුත් කරේ නෑ නැවතීමේ තිතා. අන්න දැන් පළවෙනි ගැටලුව මතුන. ඔන්න ඔයාගේ යන්න සිද්ධි දාමයන් ගොඩයි. ඔත පරිස්සම් වෙන්න ඕනේ. අපේ 10 11 කට්ටිය දන්නවා ඔය සිද්ධිය. දැනුත් වරද්ද ගන්නවා. මේක වැදගත්. විභාගෙට විතර විභාගෙට එනවනේ. ආය දිගට හරහාට විභාගෙට එනවා මේවා. ඒකක් ඊළඟට ජීවිතේට ඕනිනේ පුතේ. ඉංග්‍රීසි කතා කරන්න this is very important. ආය නෑ කතා දෙකක්. මේක නැතුව ඉතින් sannivedanයක් නැහැනේ. අපි විතර තනියෙන් කිය ඉන්න පුළුවන්. තව එකේ කියපු දෙයක් කියන්නම් බැරි වෙනවා ජීවිතේ. මේ හරියට දැනගෙන කියන්න එදා වගේ මම කලින් උදාහරණය වගේ වෙයි. right. try කරන්න බලන්න. පැතුමි පුළුවන්ද පැතුමි? Yes, sir. ඕකේ පැතුමි try එකක් දෙන්න බලන්න. PR says him teacher PR says that him teacher ඔව් was late. හරිද වැරදිද විහංගා කෞසලී? PR says that his teacher was late. මේ වියංග කීසරයක් හැපුණත් තාම පාර මැදමයි ඇවිදගෙන යන්නේ නේ. ඔච්චර හැපිලත් පාර මැදමයි යන්නේ. හරි very good වියංග. PR says that my වෙනුවට පුතේ him දාලා නැහනේ බලන්න අර කාටද කිව්වේ නම මතක් නැති වුණා දැන්. PR says that my වෙනුවට දාන්න ඕනේ his පුතේ him නෙවෙයි ලයිස්තුවේ බලන්න. His teacher was late. දැන් මේ වැඩේ ලේසි. දැන් ඉස්සරහට යනකොට මේ was එකමත් වෙනස් වෙනකොට තමයි ඇනෙන්නේ හොඳේ. එතකොට තේරෙයි මේකේ අගේ. දැන් ඉඳ පොඩ හරියට බලන්න. PR says that his teacher was late. මොකද PR කියනවා my teacher was late. අපේ ටීචර් පරක්කුයි මගේ ටීචර් පරක්කුයි බං කියලා කියනවා. එතකොට PR කියනවා උගේ ටීචර් පරක්කුයි කියලා. ඔන්න ඔච්චරයි. බොහොම සරලයි. බොහොම සරල වැඩක් මේක. Right, Harida? Shall I change the slide? Yes, sir. Yes, sir. Okay, sir. ලියාගත්ත නැතේ කියන්න ඕනේ. Sir, I done. Right, දැන් පාඩම් කරගන්න දැන් අභ්‍යාසයක් දෙනවා. පොත බලන්න නැතුව හදන්න ඕනේ. ඔව්. Sir, ඔතන තුන්වෙනි එකේ Ravi says that he is busy here කියලා තියෙනවනේ. එතකොට අර දැන් he says I am busy here කියනකොට here කියන එකයි අර indirect කළාත් here කියලාමද දාන්න ඕනේ එතන? ඔව් මේ කොයි කාලෙද කියන්නේ says වල කියද්දි මොකේද කියන්නේ මේ? says වලින්. තේරුණාද මං කියන එක පුතාට? කවුද ටානියා නේද කතා කරේ මට? ඔව් සර්. ටානියා දැන් මේක says වලින් තියෙන්නේ. says වලින් තිබුණොත් සුදු වෙන මොකුත් වෙනස් කරන්න හොඳ නැහැ. පැහැදිලිද? ටානියා ඔව් මේක මෙහෙමයි ටානියා. මේක විභාගෙට ප්‍රායෝගිකව බැලුවොත් මේවා වෙනස් වෙන්න පුළුවන් ප්‍රායෝගික ජීවිතේ. දැන් Ravi says I am busy here කියලා ටෙලිෆෝන් එකකින් කියනවා කියලා හිතන්නකෝ ඇමරිකාවේ ඉන්නම්. ටානියාට කියනවා ටානියාගේ අයියා සිල්වා ඇමරිකාවේ ඉඳන් කියනවා I am busy here කියලා. හරිද ටානියා? හරි සර්. හරි. දැන් ඔයා ෆෝන් එකේ කතා කරන ගමන්ම අර රිසීවරේ වාගෙන නැත්තම් අර ෆෝන් එක පැත්තකින් අරගෙන අම්මට කියනවා අම්මේ අයියා කියනවා එයා බිසිලු මෙහෙ කියනවාද එතකොට? නෑ හේ කියලානේ කියන්න ඕනේ. ඒ කියලා කියන්න ඕනි. හැබැයි ඒක ප්‍රායෝගික වෙනස්කම්. තේරුණාද පුතා?
ස්පෝකන් වල ප්‍රායෝගික වෙනස්කම්. ග්‍රැමර් වල කියන්නේ මොකද ග්‍රැමර් ඒකත් වචනේ මතක්. ව්‍යාකරණ වල කියන්නේ සේස් වලින් කියනවා නම් ඒකේ සර්වනාම පදය විතරයි වෙනස් කරන්න ඕනේ. යම් කිසි වෙලාවක යම් හේතුවක් උඩර යම් සර්වනම් පදය වෙනුවෙන් ඊස් වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. here කියන එක වෙනස් වෙනවා තානියා. ඒක සේස් වලින් කියද්දි නෙවෙයි වෙන වචනයක් පාවිච්චි කරද්දි. තේරුණාද තානියා? ඔව් සර්. දැන් ඒක අතීත කාලෙන් කිව්වොත් here වෙන්න බෑනේ. මේමයි ඒකත් තානියා ප්‍රශ්නයක්. අතීතෙන් කිව්වත් ව්‍යාකරණ වලින් කියන්නේ here කියලා නෙවෙයි. හොඳේ දෑ කියලා කියන්න ඕනි. හැබැයි අපි කියමු මෙන්න මෙතන දැන් මං ඉන්න තැන. හරිද ටානියා? හොඳට ඒක තේරුම් ගන්න. ටානියාට මේ ප්‍රශ්නේ තේරෙන්නේ ඉඳන්. මම මේ මෙතන ඉන්න තැන ඉඳන් මං කියනවා I am here. I am here. තේරුණාද ටානියාට? ඔව් සර්. ඔව්. දැන් ඕක ඔයා ට්‍රාන්ස්ලේට් කරොත් ඉන්ඩිරෙක්ට් කරොත් වෙන කාට හරි කිව්වොත් teacher says that he is here. එහෙම කියලා කියනවා. said දැම්මොත් teacher said that he මොකක් හරි දාලා දෑ කියලා කියනවා. හැබැයි තානියා ඔයා මෙතනට ඇවිල්ලා තව සතියකින් පස්සේ එක කිව්වොත් මොකද්ද කියන්න ඕනේ? ඔයා සිංහලෙන් කොයි හිතන්නකෝ. එයා කිව්වා සර් කිව්වා එයා එහෙ හිටියා කියලාද? මෙතන ඉඳගෙන මෙතන හිටියා කියලා. ඒවා ප්‍රායෝගික වෙනස්කම් වෙන්නේ තානියා ස්පෝකන් වලදී. තේරුණාද මං කියන දේ පුතේ? ඔව් සර්. ඔව්. විභාගෙට එච්චර ගැඹුරට හිතන්න ඕනි නෑ. ව්‍යාකරණ නීති ටික ෆලෝ කරොත් ඇති. තේරුණාද? එතකොට සර් දැන් ඔය විභාගෙට ලියන්න ගිහිල්ලා අතීත කාලෙන් තිබ්බ කියපු වාක්‍ය එතකොට දැන් මම එතකොට අනිවාර්යයෙන් රූල්ස් ටික ෆලෝ කරන්න ඕනේ. හරි සර්. එතකොට අනිවාර්යයෙන් රූල්ස් තමයි. ග්‍රැමර් රූල්ස් තමයි ෆලෝ කරන්න. ප්‍රායෝගික කතාව හිතන්නේ නැහැ එතනදී. හොඳේ? හරි. බලමු අපි ඉස්සරහට යනකොට බලමුකෝ තව මේවායි තියෙනවා. රයිට්. ඔයගොල්ලන්ට දෙනවා ඔන්න වාක්‍ය පහක්. සර් ඉන්ඩිරෙක්ට් ස්පීච් වල සේස් විතරද පාවිච්චි කරන්නේ? නෑ තව ඉස්සරහට එයි වැඩ කෑලි තව ඉස්සරහට එනවා. දැනට මේ පාඩමේ ආරම්භයනේ ඔක්කොම මම එක සැරේ දැම්මොත් එම අවුල් වෙන ඉඳ මන් දාන්නේ නැහැ. තේරුණාද? නෑ සර් සේස් කියන එකට ටෝල් ඒ වගේ නෑ පුළුවන්. ඒ ගැලපෙන ඕනික මම කලින් කිව්වේ ෂෝස් පෙන්නනවා වෙන්නත් පුළුවන්. ඒවා පුළුවන් හොඳේ. හරි. දැන් මෙන්න වාක්‍ය හතරක් තියෙනවා. හදන්න බලන්න විනාඩි 3ක් 4ක් දෙන්න. ඇක්ටිවිටි එකක් ප්‍රශංසනී දිනේත්‍රිකා පුළුවන්ද? පුළුවන් සර්. රයිට් පටන් ගන්න බලන්න. Nirmal says that my dress is nice. නිර්මල් says බලමු. නිර්මල් says that my dress is nice. Very good. හොඳයි. අපි යන් හිමාෂා දෙව්මිනි ගාවට. Molly says that he love I. පොඩ්ඩක් ඉන්න. මාලි says you කියන එක නේද? එමුනේ පුතේ? Yes sir. හරි කියන්න මොකද්ද පුතේ මට තේරුන්නේ නැහැ. Molly says that he love I. දැන් මාලි කිව්වම පුතා හිතන්නේ ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද? ගෑනු ළමෙක්. එතකොට අයි වෙනුවට මොකක්ද දාන්න ඕනේ පුතේ? he දාන්න ඕනේ. ද sheද? ඒ ගෑනු ළමෙක් නම් she දාන්න ඕනේ. ඊළඟට මේ you කියන එක පුතේ වාක්‍යේ කොහෙද තියෙන්නේ? අවසානට වාක්‍ය අවසානයේ. එහෙනම් මෙයා මේ you වෙනුවට දාන්නේ අයිද වෙන මොකක් හරිද? අයි දානවද? වාක්‍යයකට me දාන්න ඕනි. නේද? එතකොට හිමාෂා පොඩි ගැටලුවක් වුණා. තව ගැටලු තියෙනවා. තව පොඩ්ඩක් හිතන්න පුතේ. ලව් කියන එකේ ES එන්න ඕනේ නැද්ද? රයිට්. එන්න ඊළඟ ගැටලුව පුතේ. අර අහමුදුරු වැඩිච්ච කතාව වගේ එකක් මේක මේ. මාලි says that මාලි ගෑනු ළමයෙක්ින්ද අයි වෙනුවට අපි දාන්නේ මොකද්ද? she. ඊළඟට පුතේ she අයි එක්ක ලව් තිබුණාට she එක්ක ලව් දාන්න බෑ. මොකද්ද වෙන්න ඕනි?
S අකුරක් යනවා. මේවා ඔටෝ වෙනස් වෙන්න ඕනේ. she loves you වාක්‍ය අග තියෙන ඉඳා මී දාන්න පුළුවන් නැත්නම් කවුරු හරි කිව්වොත් මේ ගොඩාක් අයට කියපු කතාවක් කියලා හිතුනොත් ඕනනම් දාන්න පුළුවන් මොකද්ද? අස් වී දාන්න බෑ. වී දාන්න බෑ. මොකක්ද දාන්න පුළුවන්? අස් දාන්න පුළුවන්. වාක්‍ය අගට වී දාන්න බෑ. හරිද හිමාශදුවේ? හරි සර්. හරි අඩුපාඩු හදාගන්න. right වැරදුනාට කමක් නැහැ. දැන් තාම පළවෙනි පියවරේනේ. නේද? ඉඳ ඒව ගැන හිතන්න එපා. අඩුපාඩු හදාගන්න විතරයි තියෙන්නේ. රශ්මි ශහාන. රශ්මි නැද්ද? Ravi says that I sing with them. Ravi says that I sing with them. Very good. You වෙනුවට I දැම්මා. us වෙනුවට දැම්මා. එච්චරයි. නේද? So උතන Ravi says you will sing with us කිව්වොත් එහෙම Ravi says that I will sing with them කියලා නේද දැන්? මේ තියෙන්නේ. එහෙම නෙත් තියෙන්නේ. මොකද්ද මට තේරුන්නේ නැහැ පුතේ. ඔයා ටක් ගාලා කිව්වා. නෑ sir will කියලා එහෙම sir you will sing with us කියලා කිව්වොත් පුතේ ආපහු කතා කරන්න. so උතන දැන් Ravi දැන් says කියන්න. you කට් වෙනවා මොකක්ද? Ravi says sir Ravi says you will sing with us කිව්වොත් එහෙම ඔව්. එතකොට Ravi says that I will sing with them. Ravi will say කියලා වෙනස් වෙන්නේ නැහැ නෑ එතන වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. says තිබුණොත් saysම තමයි. හොඳේ? ඒවා එතකොට වෙනස් සර් වෙන්නේ. වාක්‍ය දෙකම ෆියුචර් වලින් තියන්න බැයිද? ඒ කියන්නේ Ravi will say you will sing එහෙමද? yes sir. පුළුවන්. ඒවා වෙනස් වෙන්න පුළුවන් පුතේ. ඒවා පුළුවන්. ඒ කියන්නේ සර් උතන දැන් Ravi said you will sing with us කිව්වොත් එහෙම එතකොට එන්නේ සර් අතීතයි මේ I will sing with them කියන එක අනාගතයි නේ සර්. ඔව් ආයක අනාගතේ නෙවෙයිනේ උඩ් වලට යනවනේ. එතකොට ඒක අනාගතේ කියන්න බෑ අපිට. කන්ඩිෂන් එක. නේද? අපි බලමු said වලට ගියන් පස්සේ. හරි. Pimal says our class was next to yours. නේද? එවනේ තියෙන Pimal says that says කියලා තියෙන්නේ. බලමු අපි සිතාරා දෙව්මිනි පුළුවන්ද? නැද්ද? ඉනුජ්ට පුළුවන්ද? සිනලි? I can sir. Okay, tell me. Pimal says that their class was next to ours. Their class was next to ours. නැත්තම් mine උනත් කමක් නැහැ. දැන් මේ yours කියන එක මම දුන්නේ නැහැ ලයිස්තුවට. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවා possessive pronoun එකක්. එහෙනම් yours වෙනුවට ours දාන්නත් පුළුවන් පුතේ, mine දාන්නත් පුළුවන්. දෙකම හරි. ඔයා වැරදිම නැහැ. හොඳේ? ඔයා හරි. හොඳේ? Their class so our class කිව්වහම our class කිව්වම බව නිසා එක hours මේ කියලා එන්න විදියක් නැද්ද? නෑ. ඇයි ඒක relative මේ sorry possessive adjective එකක් නේ තියෙන්නේ. possessive pronoun එකක් නෙවෙයි. our class was next to yours. මේ yours කියන එක වෙනුවට mine දාන්නත් පුළුවන්, ours දාන්නත් පුළුවන්. දැන් කවුරුත් ප්‍රශ්නයක් කරගන්න එපා. your එකට මොකද එකතු කරලා තියෙන්නේ? s අකුරා yours මේකට කියන්නේ possessive pronoun. පාඩම ඉගෙන ගත්තනේ අපි possessive pronoun. එහෙනම් ඒ වෙනුවට අපි දාන්නේ mine හරි. දැන් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න අර මුල්ලට මම පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්න නැත්නම් පැටලෙන්නේ මොකද එකපාරට දැන් මෙන්න මෙතන ඔන්න ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් නේ yours මෙන්න මෙතන ලියන්න පුළුවන් අර ලයිස්තුව ලිව්වේ එතන ලියන්න පුළුවන් yours නම් මොකද්ද වෙන්න ඕනි mine ඔන්න දාගන්න එතන mine නැත්නම් මොකද්ද ours නේද ඔන්න ඕම ලියා ගන්නත් පුළුවන් තව ඉස්සරහට ගියොත් මෙන්න මෙතනත් පුළුවන් අවස් වෙනවට අස් වෙනවට අපි දාන්න පුළුවන් මෙතන මොකද රිලේට් මේ ප්‍රොනවුන් එක අවස් එහෙනම් මෙතන එන්නේ theirs එකත් ලියා ගන්න
ඔන්න ඉඩ තිබුණොත් පොඩියක් දාගන්න. ඔන්න. hours කියන එකේ මොකක්ද තේරුම එන්නේ? relative pronouns අපේ කියන එක තමයි. ඒව ගැන කියලා දීලා තියෙනවා. relative pronoun කියන එක ඉගෙනුවා. relative adjective relative pronoun බලමු ඒකේ වීඩියෝ එකක් තිබුණොත් මම group එකට දාන්නම් බලාගන්න. මේකෙත් පුළුවන් නේ. මේ කලින් එකෙත් පුළුවන් මම අර මේකේ මොකක්ද එන්නේ එතකොට මෙතනට? වැරදිලාව තාවොත් විභාගෙට මෙතන mine මොකද? mine නම් මෙතනට එන්න ඕනි. his නැත්නම් hers. මේක relative pronoun එකක් හොඳ adjective නෙමෙයි. එකත් හදාගන්නේ නම් පළවෙනි වගුවේ ඊළඟට දෙවෙනි එකේ අන්න ours theirs තුන්වෙනි එකේ තමයි yours ඒක mine ours වෙනවා. තව මේවා පුතේ yourself උනොත් myself ourself ඒ ඔක්කොම වෙන්න පුළුවන්. ඔය ඔක්කොම වෙනස්කම් පුළුවන්. විභාගයට වැඩි ආවේ නැති ඉඳ මං දැන් මෙන්න ඒවත් දැනගෙන ඉන්න ඕනේ හැබැයි. හරි අපි දැන් කතා කරන්නේ මෙන්න මේ වාක්‍ය ටික. right මොනවාරි ගැටලු තියනවද උත්තන්ට වෙනකම්? මයින් නම් දාන්නේ කොහමද? මොකද පුතේ? මයින් නම් mine නම් yours නැත්නම් නෑ sorry his නැත්නම් hers. his නැත්නම් hers. අපි 10 11 අවසර අයත් ඉන්නවා. ඒගොල්ලන්ට නම් මේක එච්චර ගැටලුවක් තියෙන්න බෑ. මොනාරි ගැටලුවක් තිබුණොත් ඒත් අහන්න. excuse me sir. ඔව් පුතේ. සර් කලින් දුන්නේ the way of writing direct speech කියලා. ඒ වගේ indirect speech වල නෑ indirect speech ලියන එක ක්‍රමයයි තියෙන්නේ. ඒක වෙන විදිහට මාරු කරන්න බෑ. අර දැන් හොඳ ප්‍රශ්නයක් කවුද අපේ කවුද ටානියා දැව්වේ? ඔව් සර්. ඔව් දැන් ටානියාගේ ප්‍රශ්නේ පොඩ්ඩක් කතා කරමු අපි. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ sorry මේකෙත් තිබුණේ කලින්නේ. මේ තියෙන්නේ. දැන් නිමල් මෙන්න මේකන I am hungry නිමල් said අපි මෙහෙම නැතුව මං ලේසියට පොඩ්ඩක් කියන්න ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න ඕනි ඉඳ අර තානි ආපු ඉඳා මේ හැමතැනම says කියලා තියෙනවා කියලා හිතන්න. හොඳේ නැත්නම් අර තාම said වලට අපි කියේ නෑනේ. says තියෙනවා කියලා හිතන්න මෙතන. හරි? එතකොට මේ ක්‍රම කීයක් තියෙනවද බලන්න මේ හැම එකෙම අපිට ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම 5ක් තියෙනවා. ක්‍රම 5ක් තිබුණත් අපි මේක ලියන්නේ එක ක්‍රමයෙන් තමයි ටානියා. මේකට උත්තරය එකයි. කවුද කියන්නේ ටානියා? නිමල් නේ. අපි කොහොමද කියන්නේ නම්? නිමල් කියන්න පුතේ. ටානියා වනේද ඇව්වේ? ඔව් ටානියා නෙමෙයි නිමල් says that. නිමල් says that. මොකද I වෙනුවට මොකක්ද දාන්නේ? He is hungry. නිමල් says that he is is වෙනස් වුනේ කියලා දන්නවනේ දැන් ඔයගොල්ලෝ. He is hungry නේද? දැන් මෙතන ලියන්නේ නැහැ මං. එහෙනම් නිමල් says that he is hungry. පැහැදිලිද? එහෙනම් මේ ක්‍රම 5කින් අපි කිව්වත් උත්තරේ කීයක් එනවද? එකයි එන්නේ. උත්තරේ එකයි එන්නේ. උත්තර දෙකක් තුනක් නැහැ. තේරුණාද? උත්තර දෙක තුනක් නෑ ඉන්ඩිරෙක්ට් දැන් විභාගෙට මේ ඕන ක්‍රමයකින් එයි. අර පළවෙනි විදියට දෙවෙනි විදියට තුන්වෙනි මේ පහෙන්ම එන්න පුළුවන්. අපි උත්තරේ ලියන්නේ මොනවා ආවත් ප්‍රශ්නයක් නෑ. අපේ උත්තරේ එකයි. මොකද්ද? නිමල් says that කියලා දාලා ලියනවා. මේ සෙට් ගැන හිතන්න එපා. මම මේ සෙට් එකට වෙන කතාවක් එන්න ඕනේ. ඒක අපි ඊළඟ දවසේ බලමු. දැන් අර සර්වනාම පද ටික පාඩම් කරගෙන ඒ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ටිකේ ගැටලු තියාගන්න එපා කියන එකයි කියන්නේ. excuse me sir. ඔව්.
මේ අර මේ බ්‍රහස්පතින්දත් අර මේ පන්තියේ තියෙනවා සර්. ඔව් ඔව් ඔව්. බ්‍රහස්පතින්ද තියෙනවා. බ්‍රහස්පතින්ද තියෙනවා. දැන් මම මේ chat එකේ දානවා වාක්‍ය ටිකක් බලන්න ඒ ටික හදන්න පුළුවන්ද කියලා. ඒ ටික අදලා දැන් පොතේ ලියනවා සර්. ඔව් පොතේ ලියගමු. අර වචන ළඟ තිබුණොත් ගණන් ගන්න එපා හදා ගන්න. අපි වාක්‍යයක් ඉන්ඩිරෙක්ට් ස්පීච් කරනකොට එතන that කියන එක අයින් කරලා අපිට කමාවක් දාලා ලියන්න බැයිද? බෑ. අනිවාර්යෙන් ඕනි. තාම අපි දැනට ඉගෙන ගන්නවා ටික අනිවාර්යෙන් ඕනේ කොහොමත් ඒ වෙනුවට වෙන වචනයක් එනවා මිසක් ඒවා අයින් කරන්න බෑ. සර් උඩින් ලියපු වාක්‍යයත් අපි ලියා ගන්න ඕනේද? එපා ඒවා ලියන්න එපා. ඒක එතනට ගැලපෙන්නේ නැහැ. මම ටානියාගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ එච්චරයි. සර් ඒ ටික ඇක්ටිවිටි බුක් එකේ නේද ලියන්න ඕනේ. ඔව් ඇක්ටිවිටි පොතේ try කරන්න. සර් ග්‍රැමර් එක ලියවත් කමක් නැහැ නේද? කමන්නේ ලස්සනට ලියාගත්තොත් කොහේ වුණත් කමන්නේ.